चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य तीनिमानि भिक्खवे निदानानि खम्मानं समुदयाय लोभो निदानं खम्मानं समुदयाय दोषो निदानं खम्मानं समुदयाय मोहो निदानं खम्मानं समुदयायाति පින්වත්නි කර්මය හා කර්මඵලය පිළිබඳව පැවැත්වෙන ධර්මදේශනාව. මේ ධර්මදේශනාවට මේ අවස්ථාවේදී මාතෘකා කළා වූ ඒ ගාථා පාඨය කෙටියෙන් සඳහන් කළ එකක්. ඒකේ කොටස් තව කොටසක් තියෙනවා. මේ අනිත් කොටස තමයි තීනිමානි භික්ඛවේ නිදානානි කම්මානං සමුදයාය අලෝභෝ නිදානං කම්මානං සමුදයාය අදෝසෝ නිදානං කම්මානං සමුදයාය අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. මුල කොටසදී කිව්වේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ තුන කර්මය රැස් කිරීම පිණිස හේතුයි. දෙවෙනි අවස්ථාවේදී අලෝභ අද්වේෂ අමෝහ කියන මේවා කර්ම රැස් කිරීමට හේතුයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා යම් වික්ඛවේ ලෝභ පකටං කම්මං ලෝභයං ලෝභ සමුදයං තං කම්මං අකුසලං තං කම්මං දුක්ඛ විපාකං නතං කම්මං කම්ම නිරෝධාය සංවර්ධති. යම් කිසි කර්මයක් ලෝභ චේතනාව හේතු කොටගෙන කරනවා නම් ද්වේෂයෙන් හේතු කොටගෙන කරනවා නම් මෝහයෙන් හේතු කොටගෙන කරනවා නම් තං කම්මං අකුසලං ඒක අකුසල කර්මයක්. තං කම්මං දුක්ඛ විපාකං ඒ කර්මය දුක් විපාකගෙන දෙනවා. නතං කම්මං කම්ම නිරෝධාය සංවර්ධති අකුසල කර්මයන් කවදාවත් කර්ම නිරෝධයේ පිණිස හේතු වෙන්නේ නැහැ. එතකොට කුසල අකුසල කියන දෙක බෙදෙන්නේ මේ විදිහට. කුසලයේ බෙදෙන ආකාරය කියනවා යම් වික්ඛවේ අලෝභ පකටං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං අලෝභය අද්වේෂය අමෝහය හේතු කොටගෙන යම් කර්මයක් කරනවාද තං කම්මං කුසලං ඒක කුසල කර්මයක්. තං කම්මං සුඛ විපාකං ඒ කර්මයේ සැප විපාකගෙන දෙනවා. තං කම්මං කම්ම නිරෝධාය සංවර්ධති ඒ කුසල කර්මය කර්ම නිරෝධයේ පිණිස හේතු වෙනවා. ඒකට කුසල පක්ෂයේ හේතු තුන ලෝභ ද්වේෂ මෝහ අකුසල පක්ෂයේ හේතු තුන අලෝභ අද්වේෂ අමෝහ ඒ හයතම ඔය විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. ඒකට මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බණයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයයි මේ දේශනා කරන්නේ. මතක් කරලා දෙනවා පළමුවෙන්ම මේ පිළිතුරට මේ කියන හැම දෙයක්ම
බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය දෙකට සංසන්දනය වෙනවාද කියලා ඔය ඇත්තම සිහි නුවණින් විමසමින් බලන්නට. මම කිව්වයි කියලා බාර ගන්න ලෑස්තිලා බලන්නට එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොන මහා උද්දතයි කියලා කිව්වද? කොච්චර පිළිසකට මහා ආචාර්යවරයෙක් කියලා කිව්වද? බුදුරජාණන් වහන්සේගෙන් මම ඇහුවා කියලා කිව්වද? පොතපතේ ආවත් පරම්පරාවෙන් ආවත් එක එල්ලේ බාර ගන්නට එපා ඒක හරි කියලා. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නත් එපා එකපාරට මගේ දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ කියලා. මගේ දෘෂ්ටිය වර්ධින්න පුළුවන්. අනිත් එක්කෙනා වර්ධින්නත් පුළුවන්. ඒ නිසා තමන් තීරණය කරන්න එපා තමන් කියන එක හරි කියලා. මොකද අපි ශාස්ත්‍රඥ වහන්සේ වශයෙන් පිළිගන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ වන බුදුහාමුදුරුවෝ කිව්ව එකට අනුකූලද කියලා බලනවා මිසක් මගේ දෘෂ්ටියට අනුකූලද කියලා බලනවා නෙමෙයි. අද ගොඩාක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේ උගත් දෙනා තම තමාගේ දෘෂ්ටියට හරියද කියලා බලන්න යන්නේ අනුන්ගේ අදහස. දැන් අපි හිතමු මස් මාංශ අනුභවය පිළිබඳව ගත්තොත් සමහර කේසක් එක්තරා දෘෂ්ටියක් ඔළුවට දාගෙන ඉන්නවා. ඒකෝ හිතනවා මගේ දෘෂ්ටියම හරි ඒ නිසා අනිත් අය ඔක්කොම මගේ දෘෂ්ටිය අනුමත කරන්නට ඕනේ. අනුමත කරනකොට ඒගොල්ලෝ ඔක්කොම පාපාරයි. අපිට ඒ දෘෂ්ටි වැඩක් නැහැ. ඒ සම්බන්ධව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා යම. ඒ දේශනාව දිහා බලලා බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද කියන එක තීරණය කරන්න. නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම සැකකටයුතු කරක් ආවම ධර්මයට හා විනයට සසඳා බලන්න ධර්ම විනය දෙකට එකඟ වෙනවා කියන්නේ. මොකද්ද ධර්මය කියන්නේ? මොකද්ද විනය කියන්නේ? ධර්මය මොකද්ද බුදුරජාණන් වහන්සේගේ? හිතියේ ධර්මයේ හරය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හා සැසඳෙනවාද කියලා බලන්න. මොකද්ද? දුක. දුකට හේතුව. දුකින් මිදීම, මිදීමේ මාර්ගය. මිදීම කියලා කියන්නේ සංහාව නැති කිරීම, සංහාව නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. දුකට හේතුව කියන්නේ පංච උපාදානස්කන්ධය ඇතිවීමට හේතුව. හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව ඇති කරන මාර්ගය. මේ හතරයි ධර්ම, මේ හතරම සංසන්දනය වෙනවා. ඊගොල්ලෝ අවශ්‍ය දුක නැති කරගන්න කියන බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක නැති කරන්න මටක් කිව්වා. මේ මගේ හික්මන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මාර්ගයයි. මේ මාර්ගය හා හික්මිය යුතු ආකාරයක් තියෙනවා. මේ හික්මෙන්නට ඕනේ ලෝභ, ද්වේෂ, මෝහ තුනී කරන්න, නැති කරන්න. ඒ කියන මාර්ගයන් කවුරු මොනවා කිව්වද? කාගේ අදහසක් වුණාද? මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන පාරට වැටෙනවාද? ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන පාරට වැටෙනවා නම්, සංහාව දුරු කරන පාරට වැටෙනවා නම්, චතුරාර්ය සත්‍ය ධර්මය හා එකඟ වෙනවා නම්, ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් හැටියට පිළිගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගන්න අන්තරාභව කතාව තියෙනවා. අන්තරාභවය කියලා කියන්නේ මැරිලා අහසි පාවෙමින් ඉඳලා තව තැනක දවස් ගණනක් ඉඳලා උත්පත්තියක් ලබනවා. දැන් ඕක බුදුරජාණන් වහන්සේ දුකට හේතුව දුකින් මිදීමේ මාර්ගය කියලා දෙයක් කිව්වා. ඕකට එල්ල වෙනවද? එල්ල වෙනවද? නෑ. ඕකට උදෙසා තර්ක කිරීම ලෝභ දේශ මොහ දුරු කරන්න හේතු වෙනවද? නෑ. එහෙනම් බුදුදහමට ඒක වැඩක් නෑ. ඒක තර්ක කරලා. ඒක ගැන බුදුහාමුදුරන්ගේ දේශනාව නෙමෙයි. නිසා අපිට ඒක ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය කියනවා. ඒ මාර්ගයේදී
ගමන් කරනවා නම් ඒ ගමන් කරන තැනත්තාගේ ලෝභ දේශ මොහ තුනීවීමේ ප්‍රතිපදාව ඉස්මතු වෙන්න ඕනේ. ඒ කියන දේ ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන දෙයක් හේතු වෙනවා නම් විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් හැටියට බාර ගන්න. නිසා ඔය පින්නතුන් කොච්චර වමනාවෙන් ඇවිල්ලා බණ අහනවද? ඒ අහන බණ හැමතිස්සෙම මෙන්න මේ කියපු විදිහට තෝරලා බේරලා ගන්න. මම හැමතිස්සෙම උත්සාහ ගන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට අනුව කරුණු පහදලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කර්ම රැස් කරන හේතු කිව්වා. කොහොමද කර්ම රැස් කරන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ හේතු කරගෙන. તો කවස්තනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාම් වික්ඛවේ කම්මං වදාමි. මානෙනි මම චේතනාව කර්මයේ ප්‍රකාශ කරනවා. උදාහරණ ක්‍රියාව කර්මය කියලා දේශනා කළේ නැහැ. කර්ම ශක්තිය වශයෙන් ක්‍රියාව නෙමෙයි තේරුම් කළේ. ක්‍රියාව කරන්නට හේතු වෙච්ච චේතනාවයි කර්මය කියලා දේශනා කළේ. එතකොට චේතනාම් වික්ඛවේ කම්මං වදාමි කියලා දේශනා කළා. ඒ වගේම කර්ම ඇති වෙනට ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියලා හත් දේශනා කළා. එතකොට චේතනා කියන්නේ මොනවද? චේතනා කියන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. ඔය හය තමයි චේතනා කියන්නේ. ඕනෑම කර්මයක් කරනකොට ඒ කර්මය ඔය හයෙන් එකකට ඇතුළත් වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවන්ගෙන් එකකට ඇතුළත් වුණොත් ඒක කුසල කර්මයක්. ලෝභ, ද්වේෂ, මෝහ චේතනා තුනෙන් එකට අයිති වුණොත් ඒක අකුසල කර්මයක්. දැන් කුසල් අකුසල් තේරුම් ගන්නට පුළුවන්. ලෝභ කියනකොට මතක තියාගන්න තෘෂ්ණාව තමයි ඒකේ මුල. ලෝභ, ද්වේෂ, මෝහ ඔක්කොම තෘෂ්ණාව මුල් වෙනවා. තෘෂ්ණාව අතහැරීමේ කටයුතු තමයි අලෝභ, ද්වේෂ, අමෝහ. දැන් මේ හැම දෙයකටම හිත මුල් වෙනවා. හිත මුල් වෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන භාස්තිවා කරෝතිවා තතෝන දුක්ඛමං වේති චක්ඛං වහතු පදං. මනෝ කුබ්බංගමා ධම්මා. මනෝ කියන්නේ සිත නැත්නම් විඥානය. කුබ්බංගමා ධම්මා සියලුම චෛතසික ධර්මයන්ට. චෛතසික ධර්ම කියන්නේ නාමස්කන්ධය. නාමස්කන්ධේ වේදනා, සංඥා, සංඛාර කියන කොටස් තුනයි. වේදනා, සංඥා, සංඛාර කියන කොටස් තුනේ අතර තමයි ඔක්කොම චේතනා ටික අහුවෙන්නේ. විඥානය කියන එක තමයි මනෝ කියලා කියන්නේ. විඥානය නැත්නම් මනස තමයි චේතනාවලට මුල් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී මෙන්න මෙහෙම දේශනා කරනවා. යේකේච භික්ඛවේ ධම්මා අකුසල අකුසල භාගිය අකුසල පක්ඛිකා සබ්බේතේ මනෝ කුබ්බංගම මනෝ තේසං ධම්මානං පඨමං උප්පජ්ජති අන්වදේව අකුසල ධම්මා කියන අකුසල පැත්තේ දෙනවා නම් ඊගාවට අන්වදේව කියන්නේ පෙරපසු නොවි. යේකේච භික්ඛවේ ධම්මා අකුසල යම්කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් අකුසල භාගීය අකුසල පක්ෂයට නැඹුරු වෙච්ච යම් දෙයක් තියෙනවා නම් සබ්දේකේ මනෝ කුබ්බංගම ඒ හැම එකක්ම මනස පෙරට කොටගෙනයි තියෙන්නේ. කියනවා මනෝ තේසං ධම්මානම් පඨමං උප්පජ්ජති. ඒ සියලුම ධර්මයන් ඉස්සෙල්ලා උපදින්නේ මොකද්ද? මනෝ මනසයි. අනුවදේව අකුසල ධම්මා පෙරපසු නොවීම මේ අකුසල ධර්මයන් ඇති වෙනවා. ඒකයි කිව්වේ නැත්නම් මනස ඇති වෙලා ධර්මයන් ඇති වෙනවා කියන එක නෙමෙයි. මනස පළමුව හට ගනිද්දීම චේතනා නැත්නම් චෛතසික එතන තියෙනවා.
ඒ වගේම කුසල පක්ෂයේත් එහෙමයි. මනස පළමුවෙන් හට ගන්නවා අන්වදේව කුසල ධම්මා. මනස පළමුවෙන් හටගත්ත ගමන් ඒකත් එක්ක පෙරපසු නොවි කියන එක තේරෙනවනේ. ඉස්සර වෙන්නේත් නැහැ, පහු වෙන්නේත් නැතුව ඒ එක්කම හට ගන්නවා කුසල ධර්මයන්, කුසල චේතනා. කුසල අකුසල වලට පෙරටුවන්නේ මොකද්ද? මනසයි. ඒකයි කියන්නේ මනෝ පුබ්බන්දමා ධම්මා මනෝසෙත්තා මනෝමය. මනසාචේ පදුත්තේන. ඒ මනස ප්‍රදූෂ්‍ය වෙන්නේ මොනයින්ද? මනස නම් පිරිසිදුයි. මනෝ කියනකොට ඒ මනස පිරිසිදු වීම හෝ අපිරිසිදු වීමක් වෙනවා. පවස්සර මිදම් වික්කමේ චිත්තං. සිත කියන එක බොහෝ ප්‍රභාෂරයි. පංචකෝ ආගන්තුකේහි උපක්ඛලිටේහි උපක්ඛලිට්ඨං. ඒ වුණාට සිත ආගන්තුක උපක්ඛලේශයන්ගේ කිලිටු වෙනවා. ප්‍රභාෂර වූ සිතේ ආගන්තුක උපක්ලේශ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ ඒ මුල් කරගත්ත අනිත් කෙලෙස් ඔක්කොම. අලෝභ, අද්වේෂ, අමෝහ ඒ මුල් කරගත්ත අනිත් ධර්මතාවයන් ඔක්කොම. ඒවත් සමහරට කෙලෙස්. මේ කාරණා හය නිසා මේ කාරණාවන් එක්ක සම්බන්ධ වෙච්ච දැන් අපි තුමු බය. බයනොත් සිත කිලුට වෙනවා. බයෙන් සිත කෙලෙටුනාට බය වැටෙන්නේ මොකක් යටතද? ද්වේෂය යටතද. දැන් ලෝභය කියන ධර්මය ඇති වෙනවා. ලෝභය කියන ධර්මය අපිට යම් දෙයකට තෘෂ්ණාවක් ඇති වෙනවා. මට මෙහෙම වේවා, මට මෙහෙම ලැබේවා කියලා තෘෂ්ණාවක් ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් තෘෂ්ණාව මොකක් යටතද අහුවෙන්නේ? ලෝභ කියන චෛතසිකයේ යටතද. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, මෝහ ඔය ආදී වශයෙන් ගන්නකොට ඕයෙන් තමයි පිරිසිදු මනසේ කිලුට වීම සිද්ධ වෙන්නේ. ආගන්තුකේහි උපක්ඛලිටේහි කියලා කිව්වේ ඔන්න ඔය ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ අකුසල මූලයන් හා හෝ කුසල මූලයන් හෝ වේවා ඒවට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් චෛතසික ධර්මයන්ගෙන් මේ මනස කිලුට වෙනවා. ඒකට ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් කිලුට වෙච්චාම ඒකට කියනවා අකුසල කර්ම කියලා. පිරිසිදු මනස අලෝභ, අද්වේෂ, මෝහ චේතනාවලට සම්බන්ධ වෙච්චාම කියනවා කුසල කර්ම කියලා. මේ විදිහට කුසල අකුසල කර්ම විග්‍රහය බුදුහාමුදුරුවෝ දේශනා කළා. එසේ දේශනා කරලා ඒ කුසල පැත්තේ විපාක එනකොට ඒ ස්වභාවය කිව්වා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා. එසේ ප්‍රදූෂ්‍ය වූ කිලිට වූ නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ සහගත මනසින් කරන්නා වූ දෙයක් හෝ කියන්නා වූ දෙයක් කියනවා නම් තතෝනම් දුක්ඛමන් වේති. එතෙන් පටන් දුක්ඛං අනුේති. ඔහු අනුව එනවා. මොකද්ද? දුක. කායික දුක්, මානසික දුක් දෙකම. දුක් වෙනින්නේ මොකක් හින්දාද? තමන් කරන ලද්දා වූ කායික හෝ වාචික කර්ම නිසා. ඒතර කායික වාචික කියනකොටම මනස එතන තියෙනවා. මොකද ස්වභාවයෙන්ම මනස කිලුට වෙලයි මේ දේවල් කෙරෙන්නේ. ඒතර සිතින්, කයින්, වචනයෙන් කියන තුන්දර මෙතන බලපාන. ඒ වයින් කරපු යම් කිසි දෙයක් තේනවා නම් ඒ හේතු කොටගෙන දුක් විපාක ලැබෙනවා. දැන් අමුතු විග්‍රහයක් පොඩි සුව දුක් ලබනවා කියන එකට දැන් තේරෙනවා කොහොමද සුව දුක් ලබන්නේ කියලා. දැන් ඊගාවට ඕකේ කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ ඉස්සර ආත්ම කරපු අය විපාක තමයි මේ එන්නේ කියලා. තමන්ගේ මනස කොයි විදිහට අපිරිසිදු චේතනාවෙන් කළා නම් යම ඒ හේතු කොටගෙන පතෝ එතෙන් පටන් පසුපස එනවා දුක. එතෙන් පටන් කිව්ව ලබනාත්ම කියන එක නෙමෙයි.
එතෙන් පටන් කිව්වේ ඒ ක්‍රියාව කළ මොහොතේ ඉඳලා ඒ දුක එයා පසුපස එනවා. ලැබිච්ච ඕන වෙලාවක විපාක දෙනවා. මෙතෙන්දි වෙන්නත් පුළුවන්, තව තැනකින් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි කුසල පැත්ත. මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. දැන් පසන්නේන මනසා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතෙන්. භාසති වා කරෝති වා කියනනම් හෝ කරයිනම් හෝ. ඒතර පිරිසිදු මනස කියන එක එකට තියෙනවා. සිත, කය, වචන කියන තුන්දරම තියෙනවා. තතෝනං සුඛමන් වේති. එතෙන් පටන් ඒතරත්තාට ඔහු අනුව එනවා සුවය. කායික සුව, මානසික සුව දෙකම. කොහොමද? ඡායාව අනපායිනී අතහැර නොයන්නා වූ සෙවණැල්ල වගේ. ඒ කියන්නේ කුසල කර්මයන් කරනවා නම් ඒකේ විපාක සෙවණැල්ල වගේ කියලා කිව්වා. සෙවණැල්ල වගේ කියලා කිව්වේ Tamanta කිසි බරක් එන්නේ නැහැ. පසුපස්සෙම එනවා, බරක් එන්නේ නැහැ. අනිත් උපමා බලන්න. ගැල වගේ. ගැල එනකොට තනියෙන් එනවද, නිකන් එනවද? හරකෙක්ව ගැලට කියලා බඳින්න නිකන් දක්වන්නද? නැහැ නේ. පටවල දක්වන්නයි. එහෙනම් ඒ කියන්නේ නිකන් ගැල එනවා වගේ නෙමෙයි, පටවගෙන එන්නේ. ඒ කියන්නේ දුක ක්‍රමයෙන් වැඩි වෙනවා. දුකම තහවුරු කරලා තියෙන්නේ. නමුත් ඡායාව අනපායිනී කියන නොහැර එන සෙවණැල්ල වගේ නවත්තන්න බෑ කාටවත්. දැන් Taman එක්ක එන සෙවණැල්ල ඒ කවුරු හරි කියලා එන්න එපා කියලා නියෝගයක් කළා. නවත්තන්න සෙවණැල්ල බෑ. මොන ක්‍රමයක්වත් සෙවණැල්ල නවත්තන්න නෑ. ඒ වගේ Tamanට අවශ්‍ය දේ හින්දායි මේ කියන්නේ. අනවශ්‍ය දේ නෙමෙයි. අවශ්‍ය දේ. ඒකෙන්ද අවශ්‍ය දේ කාටවත් නවත්තන්න බෑ. ඒකේ සුව විපාක Tamanට එනවා. කවදද ලබනාත්මද? නෑ. කුසල කර්මය කරපු තැන් හිතා. මේ පින්නතුන් දැන් කුසල කර්ම කරනකොට විපාක ලැබෙනවද? කරන කුසල කර්ම වල විපාක ලැබෙනවද? ලැබෙන්න නම් ඕනේ. බුද්ධ ධර්ම කියන්නේ ඒකයි. නොලැබෙනවා නම් කොතනක හරි වැරද්දක් තියෙනවා. දැන් අපි මේ වැරද්ද හොයාගන්න ඕනේ. කොතනද මේ වැරද්ද තියෙන්නේ? අපි කරන කුසල අකුසල කර්මයන්. විශේෂයෙන්ම අකුසල කර්මයන්ගේ විපාක බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුත්. බලාපොරොත්තු වෙන්නේ නැති වුණත් අකුසල කර්මයන්ගේ විපාක ලබනවා. දැන් පිළිගන්නේ බලන්න හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ කුසලයක් කරපුවාම ඕකේ විපාක. මොකද ප්‍රාර්ථනා කරනවා පෙරලි ප්‍රාර්ථනා කරනවා කුසල විපාකය ලැබේවා කියලා. අකුසල විපාකේ නම් කවුරු ප්‍රාර්ථනා කරන්නේ ලැබේවා කියලා. ඒ වුණාට අකුසල විපාකේහි විශේෂයෙන්ම කරන අකුසලෙහි විපාකය ප්‍රාර්ථනා නොකළා නොලැබෙනවද? නෑ. ලැබිය යුතු කර්ම විපාකයක් තියෙනවනම් ලැබෙනවමයි. ඉතින් එහෙනම් ඒක ප්‍රාර්ථනා නොකලත් ඒ විදිහට ලැබෙනවා නම් කුසල කර්මය ගැන ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. කුසල කර්මයේ විපාක ඒ විදිහට ලැබෙනවා. හැබැයි කුසල කර්මය ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? කුසල කර්මයේ ශක්තිය තෘෂ්ණාවෙන් කිලුට වෙනවා. තෘෂ්ණාවෙන් කිලුට වෙච්චාම ලබන්න තියෙන උදාර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමහරවිට මෙලව ආනිසංස ලබන්න තියෙන්නේ මෙලව ආනිසංස ලැබෙන්නේ නැති වෙනවා. ඊළඟ ආත්මයකදී ආනිසංස ලැබෙන්න පුළුවන්. හැබැයි ඒකත් විශ්වාස නැහැ. ලැබෙන්න පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එනිසා કોઈ ආකාරයකින්වත් කරන කුසලය ප්‍රාර්ථනා මුල් කරලා කරමින් ප්‍රාර්ථනා කරනවා නම් නිවන විතරයි. ඒ කියන්නේ එතන කාමයක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලට වෙන මොනවා ප්‍රාර්ථනා කළත් ලැබේවා කියලා හැම දෙයක්ම මොනවද? තෘෂ්ණාවයි. නිසා තෘෂ්ණාවෙන් ඒකාන්තයෙන්ම කරන කුසල කර්මය කිලුට වෙනවා. තණ්හා, ditthi, මාන කියන
මේ ආකාර තුනෙන් පිළිතු වෙනවා කියනවා කුසල. දැන් යම් කිසි විදිහකින් මොනවා හරි කළා. හොඳ කුසල කර්මයක් කළා. ඒ කුසලයේ දෙවියන්ට පවරලා දෙවියන්ගෙන් ඉල්ලනවා මට මේකට පිටක් ලැබේවා කියලා. ඒකට බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම පිටක් ලැබෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම පිටක් ලැබෙන්නේ නැහැ කියලා තියෙන එකට ඇත්ත නෑ අපිට ලැබෙනවා කියලා අපි හිතන එකද ඇත්ත? මොකක්ද ඇත්ත? හාමුදුරුවෝ කියන එක පිළිගන්නට ඕනේ නැත්නම් ඉතින් අපි ශාස්ත්‍රඥ වහන්සේලා එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් එහෙනම් අර හිතීම මිත්‍යා දෘෂ්ටියෙන් පිළිපු වෙලා. මේක වෙන්නේ නැති දෙයක්. එතන එහෙම දෘෂ්ටියෙන් ඒක පිළිපු වෙච්ච ගමන් තණ්හාව එතන පිටිපස්සේ තියෙනවා. ඒක තණ්හා දික්ඛි කියන මේ දෙකම තියෙනවා. ඒ තණ්හා දික්ඛි කියනකොට මායයත් එතනම තියෙනවා. මොකද මම යමෙකුට යාඥා කරන්නේ මට බෑ අනේ මට පිටක් වෙන්නේ කියලා මට වැඩි ඔබ ලකුයි කියන සංකල්පයෙන් නෙමෙයිද? මට වැඩි ඔබට හැකියාව තියෙනවා. මට වැඩි ඔබ ලකුයි. ඒ නිසා මට ඔබෙන් පිටක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන්නේ මට බෑ. මම හැමතිස්සෙම බාල වෙලා. සමානේ එතන තියෙනවා. ඉතින් මේ මානය පුදුම හීන මානයක්. මිනිස්සු හරියට දේව භක්තික වෙලා ඒ දේව භක්තිය කියන එකේ අන්තයටම ගිහිල්ලා දෙවියන්ගෙන් පිහිටක් ලබන්න බෑ කියන එක අහන්නටවත් කැමති නෑ. ඒ වුණාට බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද? මනුෂ්‍යත්වයට දෙවියෝ නමස්කාර කරනවා. මනුෂ්‍යත්වයට දෙවියෝ නමස්කාර කරනවා නම් මනුෂ්‍යයන් කියලා දෙවියන්ට නමස්කාර කරන්න ඕනේද? නෑ. මනුෂ්‍යෝ කියලා දෙවියන්ට නමස්කාර කරනවා නම් ඒ කියන්නේ මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්වය අඩු වෙලා තියෙනවා. නිස්කම අඩු වෙලා තියෙනවා. තමන්ගේ ශක්තිය තමන්ගේ මනුෂ්‍යත්වයේ තරම දන්නේ නැතුව තමන්ගේ මනුෂ්‍යත්වයේ තමාම අවඥාවට ලක් කරමින් පරිහානියටපත් කරමින් නෑ මට වඩා ඔබ ලොකුයි කියලා සංකල්පයෙන් ගිහිල්ලා යාඥා කරනවා ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ඇත්තෝ ඒ විදිහට ඒ ඇත්තන්ට අපිට පිටක් වෙන්න බෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. බුදුහාමුදුරු දේශනා කරනවා අපිට තියෙනවා නම් කර්මයක් උපපජ්ජ වේදනීය හෝ අපරාපරිය වේදනීය හෝ වශයෙන් විපාක දෙන්නේ. අපි කොච්චර යාඥා කළත් ප්‍රාර්ථනා කරත් ඒකේ විපාක නවත්තන්න සමත් කෙනෙක් මේ කොතනකවත් නැහැ කියලා. ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට හිතන්න ඕන දෙයක් තමයි සිතේ මතක තියාගන්න එකක් තමයි මේ ලෝකයේ උපදින සෑම සත්වයක්ම සත්නාමයෙන් ඉපදිලා ඉන්නවා නම් පිහිවලා ඉන්නවා නම් ඒ සෑම සත්වයම කර්මය දායාදී කොටගෙනයි ඉපදිලා තියෙන්නේ. කර්මය සකීය කොටගෙනයි ඉපදිලා තියෙන්නේ. කර්මය ඥාතියා කොටගෙනයි ඉපදිලා තියෙන්නේ. කර්මය එකම පිළිසරණ කරගෙනයි ඉපදිලා තියෙන්නේ. කම්මස්සකා මානව සත්තා සුභ මානවක කියනවා. මානවකයේ තරුණය සත්වයෝ කර්මය සකීය කොට සිටිනා. කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ සත්වයාගේ මූල කාරණේ කර්මයයි. මූල හේතුව කර්මයයි කම්ම යෝනි. කම්ම බන්ධු එකම ඥාතිය නෑදෑය කර්මයයි. කම්ම පටිසරණ එකම පිළිසරණ කර්මයයි. කම්මං සත්‍යේ විභජති කර්මය විසින් සත්වයාව විභජනය කරනවා. බෙද බෙදා දානවා යහට මෙහාට. කොයි ආකාරයෙන්ද බෙද බෙදා දාන්නේ? යරිදං හීනම් පනීතතාය හීන ප්‍රනීත වශයෙන් නැත්නම් සැප දුක් ලැබීම වශයෙන්.
සැප දුක් ලැබීම වශයෙන් කර්මය විසින් බෙදනවා කියවම සක් නොපෙනෙන දෙවියෙක් විසින් බෙදනවා කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. අනිත් ආගම් වල නම් කියන්නේ ඒක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාර්යයක්වත් කැමැත්තට සිද්ධ වෙන එක දෙයක් නෙමෙයි. එහෙම ඊශ්වර නිර්මාණයකින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි මේක. මේක හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දෙයක්. ඒ නිසා කර්මය තමයි හේතු කොටගෙන තියෙන්නේ. කර්මයේ තෘෂ්ණාව මුල් කරලා තියෙනවා. අවිද්‍යාව මුල් කරලා තියෙනවා. ඒ කර්මයේ විපාක වශයෙන් සෝදුක් ලැබීම සිද්ධ වෙනවා. අපි හැම මෙතන ඉන්නවා යම් ප්‍රමාණයක් දහසක් ඉන්නවා කියන්නේ මේ හැම දිනම ඉපදිලා තියෙන්නේ කර්ම කීයකින්ද? එක කර්මයකින්ද? එක කර්මයකින් ඉපදිච්ච දෙන්නේ නෑ. මේ 1000 ඉපදිලා තියෙන්නේ කර්ම 1000කින්. ඒ කර්ම 1000 නානත්වයන් පවතිනවා. අබලදබලකම් පවතිනවා. ඒ කර්මයන්ගෙත් කියනවා ශක්තිමත් කර්ම තියෙනවා. බොහොම ප්‍රබලයි. සමාන කර්ම තියෙනවා මිශ්‍රයි. අත්තිවික්කවේ කම්මං සුඛං සුඛ විපාකං. බොහොම පිරිසිදු විපාක ලැබෙනවා. අත්තිවික්කවේ කම්මං කන්නං කන්න විපාකං. කලි අකුසලයි. අකුසල කර්මයක් අකුසල විපාක ලැබෙනවා. අතිභික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. අතිභික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං සුඛං සුඛ විපාක. කන්න සුඛං කන්න සුඛ විපාකං. ඒ කියන්නේ ඒ කර්මය කලුයි සුදුයි කලසුදු විපාක ලැබෙනවා. කුසල අකුසල දෙකම මිශ්‍රයි. ඒ දෙකෙන් විපාක ලැබෙනවා. තවත් කර්මයක් තියෙනවා කලුත් නෑ සුදුත් නෑ කලසුදු විපාක දෙකම දෙන්නේ නෑ. ඒ කියන්නේ කර්මක්ලේශය පිණිස කර්මයන් ක්ෂය කිරීම පිණිස හේතු වන කර්මයන්ට කියනවා ඒ විදිහට කලසුදු විපාක දෙන්නේ නෑ. කලු විපාක දෙන්නේ නෑ. සුදු විපාක දෙන්නේ නැති කර්ම. ඒ කියන්නේ රහතන් වහන්සේගේ සියම්කද ක්‍රියා සිත් කියලා කියන්නේ ඒවට තමයි. ඉතින් අපි ප්‍රත්‍යඥයන් වශයෙන් සැප ලබන්න කැමතියි. ඒසත් අකමැති කෙනෙක් කියනවා සැප ලබන්න. මම හිතන්නේ කවුරුවක්වත් සැප ලබනවා කියන එක අකමැති. ඒ සැප ලබන්න යන මාර්ගය හරිද වැරදිද කියන එකයි තීරණය කරගන්න ඕනේ. ඉතින් බෞද්ධයන් වශයෙන් මේ සැප ලබන්න තියෙන මාර්ගය හරිද වැරදිද? අපි යන මාර්ගය හරිද වැරදිද කියලා තීරණය කරන්න බොහොම පහසුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සිට නැඹුරු විචාම බුදුහාමුදුරු කර්මය ගැන මොකද කිව්වේ, කොහොමද කර්ම රැස් වෙන්නේ කියලා දේශනා කළ ආකාරයේ සිතාවලක්. මුදල විමසිලිමත්ව සිතන්න. සැප විපාක සඳහා බුදුහාමුදුරු දේශනා කරන්නේ සුභ මානවකයාට ඒ සඳහා කුසල ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කුසල ප්‍රතිපදාව පුරන්න කියලා. අපි මේ පින්නතුන්ට නිරතුරු මතක් කරන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්ම පහ අපි හැමදෙනාම කැමැති කාරණා පහ. පංචමේ ගහපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් කියලා. ගෘහපතිය මේ ධර්ම පහක් තියෙනවා අපි සෑම දිනාටම ඉෂ්ටයි කාන්තයි මනාපයි. දුර්ලභා ලෝකස්මින් ලෝකයේහි එක දුර්ලභයි. මේ කාරණා පහ ආයුක්ඛෝ ගහපති ඉත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ආයුක් කියලා කිව්වේ දීර්ඝකාල ජීවත් වන්න ලැබේවා කියන කාරණය. අපි කාටත් ඉෂ්ටයි කාන්තයි මනාපයි. නමුත් හුඟ දෙනෙකුට දීර්ඝායුෂ ලබන්න බෑ.
මේ ටිකේම මැරෙනවා රීත මැරෙනවා කොහොම අවුරුදු 70ට අඩි 52යි 53යි 65යි 69යි මේ ටිකේ වැඩිම දිච්ච එක 69යි ඒකයි මම 70ට අඩි කියලා අනිත් ඒවා කොහොම ඊට අඩි ඒවා ඔයිට වැඩියටත් මැරිලා ඇති නම් අපිට අහන්න ලැබෙන්නේ ওই තත්ත්වය එතකොට කොහොමද අවුරුදු 90ක් 95ක් විතර ගිහිල්ලා මරුණයි කියනවා නම් බොහොම ටිකයි. ඒ කාලය තුල වර්ණ සම්පත්තිය රැකෙන්නට, ඒ කියන්නේ ප්‍රියමනාප භාවයේ රැකෙන්නට තමන්ගේ ඒ ජීවිත කාලය විකල ජීවත් වෙන අතරේදී වර්ණ සම්පත්තියක් රැකේවා කියලා. දෙයක් තියෙනවා නම් ඒක ඊටත් වඩා දුර්ලභ කාරණයක්. වර්ණ සම්පත්තිය රැකිලා කායික මානසික හැම සුවයක් ලැබෙමින් නාකි වෙන්න ලැබේවා කියනවනම් ඒක ඊටත් වඩා දුර්ලභයි. ඊටත් වඩා දුර්ලභයි ඔය වයසට ගිහිල්ලා ඔක්කොම තියාගෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔය ඔක්කොටම මැදි වෙලා ඉන්න තියෙනවා නම් ඊටත් වැඩිය දුර්ලභයි. ඔය ඔක්කොටම වැඩි දුර්ලභයි වයසට ගිහිල්ලා සියලුම සැපත් සහිතව වර්ණ සම්පත්තිය සහිතව සියලු යසසත් එක්කලා ජීවත් වෙමින් බොහෝ කාලයක් මෙතනින් මැරිලා ස්වර්ගයේ තියේවා කියලා දෙයක් තියෙනවා නම් හොන්තනක උපදීවා කියලා දෙයක් තියෙනවා නම් ඒක ඊටත් වඩා දුර්ලභයි. මේ කාරණා පහ පිළිබඳව බුදුහාමුදුරේ දේශනා කරනවා ඉමේ සංකෝ ගහපති පංචන්නං ධම්මාන න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. ගෘහපතිය මේ කාරණා පහ ආයාචනා හේතුවා පත්තනා හේතුවා කොතනකවත් ගිහිල්ලා යද්දටවත් ප්‍රාර්ථනා කළාටවත් න පටිලාභං වදාමි ලැබෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ලැබෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඔය ඇත්තන් කොතනකට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. කොහාටද යන්නේ දැන් ප්‍රාර්ථනා කරන්නේ? දෙල්ලංගල ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. පිල්ලෑවට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. කැලණියට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. රුවන්වැලි මහසෑයට කිරිවෙහෙරට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. ඥාඥා කළා. ඊගාවට කාපුවේද? ඊගාවට යනවා මුන්නේශ්වරම් ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. මොන එක තරම ජෝඩුවක් මුන්නේශ්වරම් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මේ බබාලට බබෙක් හම් වෙන්නේ කියලා. ඉතින් එතෙන්දී උපදෙස් ලැබිලා තියෙනවා එළියෙක් දෙන්න කියලා. එළුවෙක් කපන්න කියලා. ඉතින් පස්සේ මම අහුවා ඉතින් එළුව කපනකොට එළුව කැමතිද දන්නේ නැහැ කියලා. ඒකට කියනවා එතෙන්ද ගෙනිච්චාම හරි පුදුමයි. එතෙන්ද ගෙනිච්චාම එළුව හාල් කියලා ඔළුව වරනවා. කොහොමද බෙල්ල ඒ වගේ බෙල්ල කපලා. ඊට පස්සේ ඔය අතර ටික දවසක් යනකොට බබෙක් හම් වෙලා. බබාගේ කකුලේ කපපු මාක් එක තියෙනවා. මම කොහෙන්ද ඉන්න වැරදින්නේ? මොකද ඔය බබාගේ නම් ඒ මාක් එක තියෙන්නේ බෙල්ලේ. මොකද බෙල්ලයි කපලා තියෙන්නේ කකුල නෙමෙයි. එහෙනම් කකුල නැතුව පුරින්ද ඕනේ. නමුත් ඔය බෙල්ලේ මාක් එකක් නැහැ කකුලේ මාක් එකක් තියෙන එකකින්ද ඒ ළමයා වෙන්න බෑ. ඒ එළුවා වෙන්න බෑ ළමයා. නමුත් හැබැයි යම් විදියකින් ඔයත් කියනවා නම් ඒ ළමයායි මේ අම්මට බබා වුනේ කියලා ඒක නම් හොඳකට වෙච්ච එකක් නෙමෙයි. මොකද මරුන් කාපු එළුවා අරයාගෙන් එතනම කොහේ උපදිනවා නම් අර කාලියාගෙන් ඒ කතාව තමයි ගන්න වෙන්නේ. බලන්න දෘෂ්ටි. නිසා දැන් ඔය මිනිස්සු යාඥාවට ප්‍රාර්ථනාවට ගිහිල්ලා ඇදගෙන වැටෙන හැටි. ඉන්නත්නි ඕන තැනක මේ පින්නතුන්ගේ අතර ඉන්නවනම් හරි කොතනක හරි ඉන්නවනම් ඔය කොතනකට ගියත් යාඥා කරන්න ප්‍රාර්ථනා කරන්න. කෝවිලකට හරි දේවාලයකට හරි ඔය පන්සලක තැනකට හරි
එහෙමත් නැත්නම් අපි හිතමු ඉන්දියාවේ සායි බබා ඉන්න තැනට හරි මෙහි සායි බබාගේ මධ්‍යස්ථානයකට හරි තවත් කවුද ඉන්නේ? තව තැන් තියෙනවා නේද යන්නේ? කොහෙද? ගම්බාරේ. ඒ දේව මණ්ඩලෙන් කෝ ගාලා වැඩි වෙනවා. දැන් ඔය ඉස්සරහට තවත් වැඩි වෙනවා. මොකද ඔය එක දෙවියෙකුට කිව්වත් මිනිස්සු දෙවියෝ කොච්චර ආරාධනා කරත් යාඥා කරත් මොනව ලැබුණත් මිනිස්සු තෘප්තිමත් වෙන්නේ නැහැ. හැමදාම මදි. ඒ නිසා තව දෙවියෙක්ව හරිම අවනවා ඊළඟ ටික හදාගන්න. හැබැයි පින්නත් මේ දෙවියන් කියන කතාව මේ දෙවියෝ ඉන්නවා. නමුත් මේ කියන්නේ දෙවියන් යදිමින් සැප ප්‍රාර්ථනා කරනවා නම් ඒක නිෂ්ඵල දෙයක් කියන එකයි මේ කියන්නේ. කවදාවත් ඒක යහපතක් කරසිල්ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න කල්පනා කරලා බුදුහාමුදුරුවෝ මේ කියපු කාරණා පහට අන්තර්ගත නොවෙන්නට ඔය ඇත්තන්ට මොනවද ප්‍රාර්ථනා කරන්න පුළුවන් මොනවද යාඥා කරන්න පුළුවන්? කිසිම දෙයක් නැහැ. මොන සැපේ ප්‍රාර්ථනා කරත් මොන දෙයක් ප්‍රාර්ථනා කරත් මේ ආයුෂ වර්ණ සැප යසිත ස්වර්ගයේ කියන මේ කාරණා පහටයි අයිති වෙන්නේ. මේ කාරණා පහට අයිති වෙනවා නම් ඒ කියන දේ ඒ ඉල්ලන දේ බුදුහාමුදුරුවෝ ඒක ගැන මොකද කිව්වේ? දැන් මේ කියනකොට ඔය ඔළුවේ තියෙන දෘෂ්ටි අයින් කරන්න. ඔළුවේ තියෙන දෘෂ්ටි අයින් කළා මධ්‍යස්ථ වෙන්න බුදුහාමුදුරන්ගේ වචනේ මොකද්ද කියලා බලන්න. බුද්ධ ධර්මේ න. නඛෝ ගහපති අරහති ආයුං ආයාචිතුම් වා අභිනන්දිතුම් වා පිහෙතුම්. න අරහති සුදුසු නැහැ කරන්නට එපා. අරිය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකෙක් විසින් ආයුං ආයාචිතුම් වා අභිනන්දිතුම් වා ආයුෂය යාඥා කිරීම හා එහි අභිනන්දනය කිරීම එහි තෘෂ්ණා කිරීම කරන්න එපා. කාටද මේ එපා කියලා කිව්වේ? අරිය ශ්‍රාවකයන්. ආර්ය ශ්‍රාවකෙක් විසින් මේ தත්ත්වය මේ දේ නොකල යුතුයි කියලා තහවුරු කළම පෙන්වනවා. ඇයි බුදුහාමුදුරුවෝ එසේ තහවුරු කළේ? පින්වත්නි බුදුහාමුදුරන්ගේ කාලයට ඉස්සෙල්ලා මිනිස්සුව කළා. කෙලවරක් නැතුව කළා. ඒ දේව භක්තිය තියෙන සමයේදී තමයි බුදුරජාණන් වහන්සේත් ලෝකෙ පහළ වුණේ. බ්‍රහ්මයා දෙනවයි කියනවා, ඊශ්වර දෙනවයි කියනවා. ඊශ්වර කියන කර්තේ බුදුහාමුදුරුවෝ ඉන්න කොටක් තිබුණා. ඊශ්වර නිර්වාණවාදේ. ඒකට මේ හැම දෙයක්ම තියෙන කාලයක පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේවා නිෂ්ඵලයි. මේවා කරන්න එපා. බුදු නුවණින් දැනගෙනයි මේ දේශනා කළේ. දැන් අපි බුදුහාමුදුරන්ගේ කීම එහාට පල්ලු කළා. අපි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තීච්ඡ දෘෂ්ටි ටික තමයි අපි ඔක්කොම ඔළුවට අරගෙන වැඩ කරන්නේ. බුදුදහම යටපත් කළා. අපි ශාසනය වනසනවා නෙමෙයිද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දේ දේශනා කරයි කියලා හිතාගෙන කෝ දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට විරුද්ධ දෙයක් කරනවා නම් කෝ ඒ ධර්ම මාර්ගය අධර්ම මාර්ගය ලෙස ප්‍රකාශ කිරීමක් කරන්නේ. ඒ විනය මාර්ගය අවිනය මාර්ගය ලෙස ප්‍රකාශ කිරීමක් කරන්නේ. ඒ අසත්පුරුෂයන් මේ ශාසනය වනසනවා කියලා කියනවා. ඔවුන් දෙවි මිනිසුන් සහිත ලෝකයාට අවඩ පිණිසයි හැසිරෙන්නේ කියලා කිව්වා. දුක පිණිස පවතිනවා කියලා කිව්වා දෙවි මිනිසුන් සහිත ලෝකයාට. අද බෞද්ධ වූ අපි හැසිරෙන අපි බොහෝ දෙනා හැසිරෙන ආකාරය දෙවි මිනිසුන් සහිත ලෝකයාට අවඩදායකයි. දෙවි මිනිසුන් සහිත ලෝකයාට දුක පිණිසයි. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඒ දේශනාව කියනකොට මිනිස්සු ද්වේෂ කරනවා. ඒක අහන්න කැමති නැහැ. සමහර දෙනා මම දන්නවා මට සමහර දෙනා ඇවිල්ලා කිව්වා මේ බණ කියනකොට රේඩියෝ එක වහනවා.
මම බල කියනකොට. ඈ රේඩිකෝ අහනවලු මොකද සායි බබා ගැන කියයි කියලා. ඉතින් දැන් බලන්න අන්තයක නෙවෙයි ඉන්නේ. මම කියනවනම් කියන දේ අවශ්‍ය බුදුහාමුදුරුවෝ කිව්වේ මහණෙනි යමෙක් මට බැන්නොත් ඒ කියන්නේ බුදුහාමුදුරන්ට බැන්නොත් ඔබලා ද්වේෂ සහගත වෙනවා නම් තරහ ගන්නවා නම් ඒ කාරණේ ඔබලා මගේ අවවාදය කරන්නේ නෙමෙයි. අහනවා ඔබලා තරහ ගත්තාම කොහොමද තීරණය කරන්නේ ඒ තරක්කා මට බලින්නේ මොන අර්ථයක් ඇතුවද කියලා. කොහොමද ඔබලා විසඳුමක් දෙන්නේ මේක හරිද වැරදිද කියලා ඔබලා තරහ ගත්තාම. මොකද කුද්දෝ අත්ථං ජානති තරහ ගත්තාම අර්ථයක් වෙන්නේ නැහැ. කුද්දෝ ධම්මං පස්සති තරහ ගත්තාම කලියුත් නොකලියුත් වැටෙන්නේ නැහැ. අන්ධං කමං සදාසෝති ඒ වෙලාවට අඳුරකින් අන්ධකාරයකින් වසා ගන්නවා. මනුෂ්‍යයාගේ නුවර. යම් කෝදෝ සහතේ නරය මොකද ඒ අඳුර? ක්‍රෝධය කියන අන්ධකාරයයි. ඒ වගේම ප්‍රශංසා කරනකොට ඒකට ඇලෙන්නත් එපා. ඒ ඇලෙන්නේ නැතුව ඒකත් සිහියෙන් නුවණින් ගන්න. මොකද ඒකට ඇලෙනොත් ඒත් දන්නේ නැහැ මෙයා අර්ථවත් කරන ප්‍රකාශයක්ද නැත්නම් නිකන් භක්තියෙන් කරන ප්‍රකාශයක්ද කියලා. නිසා ඒකත් විමසන්න. ඒකත් නුවණින් බලා ගන්න මේ කරන එක හරිද කියලා. රත්තෝ අත්තං ජානාති රත්තෝ ධම්මං පස්සති. එලිච්ච කෙනාට යම් පැත්තකට ඒ අර්ථය ධර්මයේ වැටහෙන්නේ නැහැ. ඒ හේතුව යම් රාගෝ සහතේ නර රාගයේ කියන ස්වභාවයෙන් මනුෂ්‍යව වහගන්නවා. මෝහෝ අත්තං ජානාති මෝහෝ ධම්මං පස්සති. හරියට කාරණා සහිතව තෝරා බේරා ගන්න බැරි කෙනෙක්. එහෙමත් අගතියට යනවා කාරණා සොයා ගන්න බැරි නම්. මෝහෝ අත්තං ජානාති කියලා කිව්වේ ඒකයි. මොකද එයාට ශක්තියක් නැහැ. මොකක් හරිද මොකක් වැරදිද කියලා තීරණය කරන්න. ඒකට එයා සමහරක් වෙලාවට බොහෝ විටම කරන්නේ හරි කියලා හිතාගෙන වැරදි දේ. ඒකෙන් එයා විතරකටපත් වෙන්න පුළුවන්. නිසා මේ කාරණා තුනෙන් යම් කෙනෙක් තීරණ වලට එළඹුණොත් ඒක එයාට විපත පිටස පවතිනවා. Taman කැමති දේ විතරක් නෙමෙයි බණට කියවෙන්නේ. Taman අකමැති දේත් බණට කියවෙනවා. Taman කැමති ඔක්කොම Taman දන්න ඔක්කොම නම් බණට කියන්නට ඕනේ. එහෙනම් බණ කියන්න අවශ්‍යතාවය නැහැ. මොකද මෙච්චර දඟලන්නේ? ඔයත් ඔක්කොම දන්නවනේ. ඔයත් සර්ව සම්පූර්ණ නම් බණ කියන්න අවශ්‍යතාවය නැහැ. අපි පුළුවන් තරම් දුරට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඉදිරිපත් කරමින් ඔය සංව ආලෝකමත් කරන්න අදහස් කරන්නේ හරි පාරට යන්න ඕන නිසා. පේනවා හැමදෙනාම පිළිගන්න දෙයක්. එංගත්නි බලන්න අද අපි ඉන්න තත්වය අපි කර්මඵල විශ්වාසයෙන් බැහැරපු නිසා ගන්නවද අද බුදුදහම ලංකාවේ නැහැ කියන දේ. ඔයත්න්ගෙන් උනා බෞද්ධයන් කියලා දැන් නම් ඉතින් මේ නිතර බණ අහපු නිසා සමහර මේ පින්තුන්ගේ ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට බොහෝ තැන්වලදී අසවහම ප්‍රකාශ වෙන්නේ වැරද්දක්. බෞද්ධ ඉස්ලාම ආගම මොකක්ද කියලා ඔක්කොම කියන්නේ බුද්ධ ධර්මය කියලා. ඒ වුණාට බෞද්ධ මාර්ගය පිළිබඳව අහපුවාම දැනගන්න ලැබෙන්නේ ඒ අත්ංගයේ ඇති බෞද්ධකම නෑ කියන එක. අද අපේ සමාජයේ බෞද්ධ ලිංගය තියෙනවා. බෞද්ධ ලිංගය කියලා කියන්නේ බාහිරව හඳුනා ගන්න තියෙන ලක්ෂණය තියෙනවා. කොහොමද? හාමුදුරුවෝ ඉන්නවා සිවුරු දරාගෙන. පන්සල් හදලා තියෙනවා, චෛත්‍ය තියෙනවා, විහාර ගෙවල් ඔක්කොම තියෙනවා. උපාසකම්මලත් ඇවිල්ලා පන්සල්වල සිල් සමාදන් වෙනවා. දකින්න පුළුවන් ඔක්කොම. ඒ වුණාට ඒ කිසි තැනක දහම ක්‍රියාත්මක නැත්නම් බුද්ධ ධර්ම තියෙනවා. දැන් අපි තුමු පන්සලක් ගත්තොත්.
පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. නමුත් හාමුදුරුවෝ යාඥා මුල් කරගෙන කටයුතු කරන කෙනෙක් නෑ. ප්‍රාර්ථනා මුල් කරගෙන කටයුතු කරන කෙනෙක් නෑ. ඉන්සානේ පොල් ගෙහෙන්නේ. ඉතින් මොකද උනේ? ඔච්චර ශක්තිමත් එකක් දුර්වල වෙලා ගියා. පොල් ගෙහීම කියන එක කරනවා මිනිස්සු. Hindu ආකල්ප. ඒකෙන් පරිගණනත් පොල් ගහනවා, ශාන්තියත් පොල් ගහනවා, කටයුතු සාර්ථක වෙන්නත් පොල් ගහනවා, කොහොමදත් පයිලි වගේ පොල් ගෙහින්න ඔය කරනවා. හරි? සමහරවිට මිනිස්සුත් දන්නේ නැහැ කොහොමද ඇයි මේක කරන්නේ කියලා ඔහේ ගහනවා පොල් ගෙඩියක් කියලා. ඇස්වා රටවල් ඔස්සන්නේ කියලා පොල් ගහනවා. ඉතින් හොඳයි සාමාන්‍යයෙන් කරනවා. ඒ වගේ දැන් අපි තුමු මේ මිත්‍යා විශ්වාසයේ භික්ෂුන් තුලින්ම ආවට පස්සේ මහජනයා කොහේ යන්නේ බෞද්ධයෝ. ඕකෙන් ශාන්තියක් සැලසෙන්නේ නැත්නම් මේ කියන්නේ කාමකරුණු පොල් ගහන එක ගැන විතරක් නෙමෙයි මම දන්නවා ඔය කවුරුත් පොල් ගහනවා කියලා. ඒකයි මේ කියන්නේ. ඉතින් හාමුදුරුවෝ කළත් ඒක වැරද්ද. නැත්තම් කියයි ඇයි හාමුදුරුවෝ පොල් ගහුවා ඉතින් අපි පොල් ගහපුවම මොකද? ඒක කියන්නේ මේ හාමුදුරුවෝ ගහපුවක ඉස්සරහට දැම්මේ. ඉස්සරහට දාලා ඒකත් වැරදි. ඒකත් හරි එකක් නෙමෙයි. හාමුදුරුවෝ කළා කියලා වැරදි දෙයක් කරනවා නම් ඒකේ හොඳ විපාක ලැබෙන්නේ නැහැ කීයටවත්. එහෙනම් ඒ මිත්‍යා විශ්වාසයෙන් අනිත් කෙනෙක් ඒක අනුකරණය කළොත් එයාට ඒක යහපත පිණිස පවතින්නේ නැහැ. මං කියන්නේ නෑ ඒකෙන් අපාය යනවා කියන කතාව. නමුත් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වෙන දෙයකින්. ඊගාවට අපි හිතනවා නම් වෙනත් ආකාරවල බුදු පූජා පවත්වනවා. බුදු පූජා පවත්වාදී නොයෙක් ආකාරයේ දේවල් කරනවානේ. සමහර දෙනා බරට බර නැත්නම් රූපයට රූපයක් හදනවා රත්තරනේ. කාටද? කාටද හදන්නේ? දෙයියන්ට. දෙයිය පාවිච්චි කරනවා දැකලා තියෙනවද කවදාවත්? කවුද ඔක පාවිච්චි කරන්නේ? දැන් බලන්න හොඳටම පැහැදිලිවම දන්නවා මේ දෙන රත්තරන් කුට්ටිය පාවිච්චි කරන්නේ කවුද කියලා. ඒ කිසිම ලෝභකමක් නැතුව. නිකන් අසල්වාසී දුප්පතෙකුට උදව්වක් කරන්නේ නැහැ. බඩගින්න ඉන්න මිනිසෙකුට කන්න වේලක් අරගෙන දෙන්නේ නැහැ. ඒකට අතෙන්ට ගියාම ඇතිවන අන්ධ විශ්වාසයේ තරම කොච්චරද කියනවනම්. ඒකේ මූලව අත්තං ඥානාති මූලව ධම්මං නපස්සති මුලාව කරත්තාට හරි වැරද්ද තේරෙන්නේ නැහැ කියලා. දෙල්ලේ තියනවා නම් හොඳ වටින රත්තරන් මාලයක් ඒක කිසි ලෝභකමක් නැතුව ඇදලා අතෙන් දාන්නේ නැද්ද? දාන්නේ නැද්ද? දාන වැඩියෙන්ම කරන්නේ උපාසකම්මල. සමහර වෙලාවට ඥානවන්ත උපාසකම්මලයි ගියේ තැන මෝඩ වැඩ කරන්නේ උපාසකම්මලයි. හැබැයි පිරිමි ඔච්චරද ඕකේ අන්ධ විශ්වාසය නැහැ. හැබැයි පිරිමිගේ මුදලාල්ල ටිකක් තියෙනවා. මුදලාල්ල තරහ වෙන්න එපා හැම මුදලාල්ලවත් නෙමෙයි ඈ. හොත මුදලාල්ලක් ඉන්නවා. ඒ ගා මුදලාල්ල දේව විශ්වාසය කරකින්නාගෙන ඉන්නවා. නමුත් ඔය මුදලාල්ල ඔක්කොම දිගන්නේ ප්‍රයෝග සම්පත්තියෙන් හින්දා. දෙවියන් හින්දා නෙමෙයි. බලන්න කියලා කරන දේවල් සල්ලි හම්බ කරන්නේ. නැද්ද? ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. කර්ම විපාක දීමේදී ප්‍රයෝග සම්පත්තිය කියලා එකක් තියෙනවා. ප්‍රයෝග විපත්ති, ප්‍රයෝග සම්පත්තිය. හරියට යමෙක් නුවණින් උදෙන් නැගිටින්න ඕන වෙලාවට නැගිටින්නේ නැත්තම්. කටයුත්ත කළ යුතු වෙලාවට කටයුත්ත කරන්නේ නැත්තම්. අටුවාව කියනවා පදාවක් ගහන්න ඕන වෙලාවට ඒකවත් කරගෙන දන්නේ නැත්තම් කියලා. ඒකත් ප්‍රයෝග සම්පත්තියක්. ඒක හරියට දන්නවනම් කොයි වෙලාවෙද කරන්න ඕනේ. ඉතින් එහෙම දන්නේ නැත්නම් ඒ තරතර දිනු වෙන්නට
පුළුවන්කමක් නැහැ. උත්සාහ කළ යුතු වෙලාව, උත්සාහ නොකළ යුතු වෙලාව, මගහැරිය යුතු වෙලාව, ක්‍රියාත්මක විය යුතු වෙලාව තීරණය කරන්න බැන්න යාට දිනු වෙන්න බෑ. දෙයියෝ කොච්චරකට වැන්දත් ඒකෙන් කරන්න පුළුවන් කමක් නෑ. මොකද බින්දට දෙයියෝ දන්නේ නෑ බිස්නස් කරන්න. බිස්නස් කරන දන්නේ උත්සාහ නෑ. ඒක හොඳට හිතා ගන්නට. ඕනේ අර අන්‍ය විශ්වාසයට කිහිල්ලා ඔක පේන්නේ නැති වුණාට පැත්තකට වෙලා අහකට වෙලා බලන්න. බලාගෙන ඉන්න පැත්තකට ඔය කරන දේවල් වල ඇතුල් පැත්ත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හොඳට තේරෙනවා. පුංචි ළමයෙකුට උනත් තේරෙනවා. මොකද වෙන්නේ කියලා. දැන් අර මේ පහුගිය දවස්වල මම දැක්ක පත්තරේට වැඩිහිටි කන්දේ හාමුදුරුවෝ වැඩ කරලා කියලා. දැන් වැඩිහිටි කන්දේ දෙයියෙක් ඉන්නවලු. ඒ දෙයියෝ මොකද කරේ? එක්කෝ හාමුදුරුවෝ නිවැරදි කාර්යයක් ඇයි හාමුදුරුවන්ට ඔය තත්ත්වයක් උදා වෙන්න දුන්නේ? හාමුදුරුවෝ වැරදි කාර්යයක් කරන මොකද හාමුදුරුවන්ට උත්තර කාලයක් ඔතන තිබ්බේ වැරදි කරන්න ඉඩම. ඒ කියන්නේ කාටද දුකටපත් වෙනවා නේද? ඇයි පස්සෙන් කරලා දෙවියෝ උතන ඒ විදිහට බලාගෙන ඉන්නේ? එන්නත් ඒ කියන්නේ දෙවියෝන්ගේ දෙවියන්ට බලිනව නෙමෙයි ඈ. මේ දෘෂ්ටිවලට මේ කියන්නේ. එහෙම මොනවාක්වත් කරන්න පුළුවන්කම නැහැ කියන එකයි. කර්මය කියන එක දෙවියන්ට මම කලින් කිව්වනේ කර්මය කියන එක දෙවියන්ට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද දෙවියෝ කර්මයට යටයි. කර්මය කියන එක මායයට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මායත් කර්මයට යටයි. බ්‍රහ්මයට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බ්‍රහ්මයක් කර්මයට යටයි. මේ ලෝකේ පහළ වෙලා ඉන්න හැම කෙනෙක්ම අර මං කිව්ව විදිහට කම්ම ප්‍රතිසරණ කර්මය පිළිසරණ කරගෙනයි මේ ලෝකේ ඉන්නේ. ඒතකොට කර්මයට යට වෙලා ඉන්න ඇත්තන්ට පුළුවන් කමක් තියනද අනිත් අය කර්මය වෙනස් කරලා දෙන්න? පැහැදිලි දෙයක්. එයාගේ කර්මය වෙනස් කරගන්න නම් පුළුවන්. ඔය ඇත්තන්ගේ කර්ම වෙනස් කරගන්න පුළුවන්. ඒ වුණාට අනිත් කෙනෙකුගේ කර්මයක් වෙනස් කරලා දෙන්න පුළුවන්කම නෑ. කවුද කර්ම රැස් කරේ? තමන් රැස් කරන කර්මය තමන් විපාක ලබන්නට ඕනේ. ලැබීම හරි නොලැබීම හරි ඒක තමාට අයිති කාරණයක් නිසා වෙන කෙනෙකුට අයිති කාරණයක් නෙමෙයි. ඊගාවට මේ කර්ම රැස් කරන තැනැත්තා විසින් කර්මය විභජනයට භාජනය කරන්න ඕනේ. ඒ නිසා මම තව ටිකක් පෙන්නලා දෙන්න මේ පිටකට මේ කර්මය කොහොමද අපිට මුල ඉඳන් සම්බන්ධ වෙන්නේ කියලා. පින්වත්නි කර්මය විග්‍රහ වෙද්දී බුදු ත්‍රිපිටකයේ දැක්වෙන්නේ නැත්තේ අහෝසි කර්මය විතරයි. සූත්‍රයක පෙන්නන්නේ නැත්තේ අහෝසි කර්ම විතරයි. අනිත් කර්ම විභාග ඔක්කොම ඒ තැන්වල සූත්‍රවල විග්‍රහ වෙනවා. ඒ කර්ම විග්‍රහයේදී ඒ කර්මයක කර්මයක් ක්‍රියාත්මක වෙන ආකාර වශයෙන් පෙන්නනවා. ජනක කර්මය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊගාවට උපස්තම්භක වශයෙන් කර්මය ක්‍රියාත්මක වෙනවා. උපපීලන වශයෙන් කර්මය ක්‍රියාත්මක වෙනවා. උපඝාතක වශයෙන් කර්මය ක්‍රියාත්මක වෙනවා. ජනක කර්මය කියලා කියන්නේ අපිට මේ ආත්ම භාවය ලබන්න පිහිට වෙච්ච කර්මය. දැන් මේ හැමදෙනාම මේ ආත්ම භාවය ලබාගෙන තියෙන්නේ ජනක කර්මය හේතු කොටගෙන. ඒ ආත්ම භාවය ලබාගත් කර්මයට තමයි කියන්නේ ජනක කර්මය කියලා. ඒ කියන්නේ මේක කලින් ආත්ම භාවයේදී අවසාන සිත් වලට අරමුණු වෙච්ච කර්මය තමයි ජනක කර්මය. මේ ඒ කර්මයේ විපාකයයි. මේ පංචස්කන්ධ කුඩු. මේ පංච උපාදානස්කන්ධය. කර්මයේ හේතුයෙන් රැස් වෙන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයයි.
අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන අවිජ්ජා පත්‍ය සංඛාරා බලන්න පටිච්ච සමුප්පාදයේ පටන් ගන්නෙම කර්ම විභාගය. ඒ කියන්නේ සසර ගමනේ මුල තමයි කර්ම රැස් කිරීම. ඒ කියන්නේ සසර ගමන කියන්නේ සැපද දුකද? දුක. ඒ කියන්නේ දුකේ ආරම්භයම කර්ම රැස් කිරීම. කර්ම රැස් කරන්නේ ඇයි කියන එකයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් ගන්නෙ නැති නිසා කර්ම රැස් කරනවා. ඇත්ත ඇති සැටියෙන් ගන්නෙ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ සත්වයේ පුද්ගලයේ මම කියලා කෙනෙක් නැහැ බව දන්නේ නැහැ. සත්වයේ පුද්ගලයේ කියන මේ සංඥාව තියෙනවා මම මගේ කියලා උපාදානයක් තියෙනවා. මේ සංඥා උපාදාන මේ කරුණු නිසා හැමතිස්සෙම මොකද වෙන්නේ? සකස් කිරීමක් සිද්ධ වෙනවා. ඒ සකස් කිරීම තමයි කියන්නේ චේතනා කියලා. නැත්නම් කර්ම කියලා. සංස්කාර කියලා කියනවා. සංස්කරණය කරන බැවින් ඒවට කියනවා සංස්කාර කියලා. එතකොට දැන් සකස් කරන්නේ මොකද්ද? හැමතිස්සෙම අනාගතේ සකස් කරනවා. එන්නේ මම වශයෙන් සත්වයක් වශයෙන් ඉස්සරහට යෑම සකස් කරනවා. ඇයි ඒ යෑම සකස් කරන්නේ? බුදුහාමුදුරුවෝ කියපු මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා කෙනෙක් නැහැ, මම ආයෙත් ගන්න එපා කියන මේ ආත්ම දෘෂ්ටිය අතහරින්න. ඒ කියපු ආත්ම දෘෂ්ටියෙම පිහිටලා ඉන්න නිසා තමයි සංස්කාර රැස් කිරීම සිද්ධ වෙන්නේ. මොනවද මේ සංස්කාර? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිච්ඡාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියන්නේ කුසල. ඒ කුසල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර කුසල ගැනයි කියන්නේ. මොකද මේ බෞද්ධයා ගැන කියන කතාවක් නෙමෙයි. මේ පටිච්ච සමුප්පාදය කියන්නේ බෞද්ධයා එල්ල කළා නෙමෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ සංසාරයේ සැරිසරන සත්වයා එල්ල කළා. ඒ නිසා එතනට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධ වෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් නැති කරගන්න. ඒක කපා හරින්න. ඒක පටිච්ච සමුප්පාදයේ ඇති වෙන හැටි කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉවත් වෙන්න ඕනේ. ඒ නිසා පුඤ්ඤාභි සංඛාරින්ද කුසලින්ද නැත්නම් අපි හිතමු පුණ්‍ය කටයුතු නිසා වෙන්නේ මොකද්ද? සසල වර්ධනය වෙනවා. කුසල කරනකොට සසර වැඩිනවා. ඒකෙන් මම අර සමාන කරලා කියන්නේ පුද්ගලයා Hindu වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා, කවුරු හෝ වේවා. එයා කරන කර්මය අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවලින් නම් කෙරෙන්නේ. බෞද්ධයෙක් කරා, බෞද්ධ නාමයෙන් ඉන්න කෙනෙක් කළා, අබෞද්ධ කෙනෙක් කළා, ඒ කවුරු කළත් අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා සහගත කර්මය ඒක ඒකාන්තයෙන්ම සුඛ විපාක ලබා දීම වශයෙන් කිසිම වෙනසක් කරන්නේ නැහැ. කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. ආගමක් හේතු කොටගෙන කලේ අලෝභ ආදේශ චේතනාවෙන් නම් ඒකේ විපාකයේ තියෙනවා. ඒකේ සෝ විපාක තියෙනවා. මොකද හේතුව? කුසලයේ විපාකයේ එන්නට ඕනේ. නමුත් අර කලින් කියපු තැන කියනවා වික්ඛවේ කියලා දේශනා කරන දේශනාවක් තියෙනවා. තීනි මානි වික්ඛවේ නිදානානි කම්මාන සම්දය. එතකොට කියන්නේ කාටද? එතකොට කාටද කියන්නේ? එතකොට කියන්නේ බෞද්ධ මාර්ගයේ පිළිපදින කෙනෙකුටයි. ඒ නිසා කිව්වා බෞද්ධ මාර්ගයේ පිළිපදින කෙනා අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවලින් කර්මයක් කරනවා නම් සංකම්ම කුසල
සංකම්මං සුඛ විපාකං සංකම්මං කම්ම නිරෝධය සංවර්ධති. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න නිසා කරන කුසල නිවන් දකින්නට හේතු වෙන්නට නම් ඒකාන්තයෙන්ම ඒ පුජ්‍යලයා ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවෙහි පිහිටිය යුතුමයි. මොකද ඒකයි නිවන් මාර්ගය. කර්ම කිරීමෙන් නෙමෙයි නිවන් දකින්නේ. කර්මක්ෂය කර ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් නිවන් දකින්නේ. කර්මක්ෂය කර ප්‍රතිපදාව තමයි ගත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්නේ නැති කෙනා බෞද්ධයෙක් නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් ඒ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිගන්නවා කියන එකයි. ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වේ ඒ මාර්ගයේ පිළි අරගෙන විතරක් නෙමෙයි ඒ මාර්ගයේ පිළිපදිනවා කියප එකයි. සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ දැඩි උත්සාහයෙන් වීර්යයෙන් ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ ප්‍රතිඵල ලැබපු යම් ශ්‍රාවකයෝ වෙද්ද ඒ ශ්‍රාවකයන් සාක්ෂි ස්ථානයට අරගන්නවා මගේ ගමන සඳහා. ඒකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. ධර්මයේ තිබුණා ධර්මයෙන් ප්‍රතිඵල ලබලා තියෙන එක දකින්න නැත්නම් අපිට යන්න හයියක් නැහැ. ඒ නිසා ආර්ය සංඝයා සාක්ෂි ස්ථානයේ සබාගන්නේ මේ මඟ පිළිපදලා ප්‍රතිඵල ලැබපු අයයි. ඒ නිසා මට සාක්ෂියක් තියෙනවා ඉස්සරහට යන්න. ඒකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ප්‍රදෙන් පුඤ්ඤාභි සංඛාර අනිත් එක අපුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල. අලෝභ, අද්වේෂ, මෝහ සාගත චේතනාවලින් කරන කර්ම තමයි අපුඤ්ඤාභි සංඛාර. ආනිඤ්ඤාභි සංඛාර කියලා කියනවා. ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානයේ එහාට ලබා ගන්න සමාපත්තිය ඔක්කොම ආනිඤ්ඤයි. හැබැයි ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ඒ ඔක්කොම කුසල. ආලක්ෂිත මුඛ්‍යවල ඇති දන්නවා ඇති පසවස් චර්ම ධර්මයන් විග්‍රහ කරද්දී පසවස් චර්ම ධර්මයන්හි අන්තිම හතර තමයි ධ්‍යාන හතර. කුසලස්ස උපසම්පදා කියලා කිව්වේ ධ්‍යාන එකම තමයි. ධ්‍යාන කුසල. ඒවා කුසල. නමුත් ආනිඤ්ඤාභි සංඛාර වෙනකොට ආනිඤ්ඤ කියන්නේ බොහොම ශක්තිමත්. ඒවා වෙනස් කරන්න බෑ. ඒවා බොහොම ශක්තිමත් තදයි ඒ නිසා ආනිඤ්ඤයි කියනවා. සමාපatti. අෂ්ට සමාපatti ආදී වෙනවා. ඉතින් මේ විදිහට ඒ සමාපත්තිලාභී බව ඒකෙත් වෙන්නේ මොකද සංසාරේ ඉදිරියට යනවා. ඒකෙන් සතර විදහාසක් ලැබෙන්නේ නැහැ. මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර රැස් වෙන්නේ ඇයි? පංච උපාදාන ස්කන්ධය කෙරෙහි මම මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය, මේ කර්ම මාර්ගය පිළිගන්න කෙනාට කිව්වේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය දුක වශයෙන් දකින්න. පංච උපාදාන ස්කන්ධය දුක වශයෙන් දකින්න තමයි කිව්වේ ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණාපි දුක්ඛ. යේ විපයෝග දුක්ඛ, අපේහි සංපයෝග දුක්ඛ, යම්පිච්ඡං නලබති සම්පි දුක්ඛං කියලා අන්තිමට කියනවා සංකිට්ඨේන කොටින් කියනවා නම්. ඒ කියන්නේ කොටින් කරනවා කියන්නේ අර කොහොම සම්බන්ධ කරලා කොටින් කියනවා නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ, මේ උපාදානස්කන්ධ පහම දුකයි කියලා. මොකද උපාදාන කියලා උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූපය කියන එක විමසන්නට. රූපය කියන එක සත්වයක් නෙමෙයි. රූපේ කර්ම රැස් කරන්නේ නැහැ. රූපේ සත්වයක් නෙමෙයි. කර්ම රැස් කරන්නේ හැමතිස්සෙම නාම කොටසයි. නාම කොටසේ විඥානයේ පිරිසිදුයි.
මනෝ කියන తත්වේ පිරිසිදුයි. වේදනා සංඥා සංඛාර තමයි හැමතිස්සෙම කර්ම රැස් කිරීමට හේතු වෙන්නේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර තුනත් එක්ක සම්බන්ධ විඥානය තමයි සංඛාරපච්චය විඥානය කියලා කිව්වේ. අර මනෝ කුබ්බාගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියන එකේ විග්‍රහ වෙනවා. ඒ දෙපළක් චෛතසිකය. අපි ධර්මයේ කරලා චෛතසික 52ම අයිති වෙනවා. 51ක් අයිති වෙනවා. ඔය චේතනා කොටස. කර්ම කියලා කිව්වේ පිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියලා හරිය කිව්වේ කර්ම වශයෙන් කිව්වේ සියලු ධර්මයෝ කියලා කිව්වේ වෙන එකක් නෙමෙයි ඔන්න ඔය චේතනා ටිකයි. ඒතර මේ චේතනා වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්මයන් සංඛාරපච්චය විඥානං කියනකොට ඒ විඥානයේහි ඇතුළත් වෙන බව කිව්වා. ඒතර අවිච්ඡාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා කිව්වේ අර විඥාන මාතකුච්චින් ඔක්කමති කියලා මහා නිදාන සූත්‍රයේ කියනවා මව් කුසට බැස ගන්නා විඥානයක් තියෙනවා කියලා. මව් කුසට බැස ගන්නා වූ විඥානය තමයි මේ කිව්වේ ප්‍රතිසන්දි විඥානය කියලා. අවිද්‍යාව නිසා කර්ම රැස් කරා කර්ම රැස් කරපු නිසා ඒ විඥානය ප්‍රතිසන්දි විඥානය හටගත්තා. විඥාන පත්‍ය නාම රූප. විඥාන පත්‍ය නාම රූප. දැන් විඥානය එතනින් ගිලිහෙන එකක්. එතනින් අනිත් පැත්තකින් එන නාම ධර්ම කොටසයි. එතකොට මේ පැත්තෙන් නාම රූප ධර්මයේ සම්බන්ධ වෙන්න ඕනේ. රූප ධර්මයේ කොහෙද සම්බන්ධ වෙන්නේ? කොහෙද මව කුසේදී කියන්නේ? මනුෂ්‍යාත්ම භාවයේදී නම් රූප කොටස මව කුසේදී සම්බන්ධ වෙනවා. නමුත් රූපය කර්ම උපදවන්නේ නැහැ. ඒ රූපය අම්මා තාත්තා දෙන්නගේ එකතු වීමෙන් ඇතිවෙච්ච ධාතු පුඤ්ජය විතරයි. තාම සත්වයක් වශයෙන් වැඩෙන්නේ නැහැ ඒ හටගත්තට. සත්වයක් වශයෙන් වැඩෙන්නේ නැත්තේ ඇයි? ඒකේ කර්මජ රූප කලාපය සම්පූර්ණ වුණේ නැහැ. කර්මජ රූප කලාපය සම්පූර්ණ නැත්නම් විඥානය එල්බ ගන්න. කර්ම tattve කියන්නේ අර පැත්ත විඥානය. ඒතරයි විඥානයේ තමයි කර්ම කියන ශක්තිය තියෙන්නේ. රූපේ නෙමෙයි. දැන් හැබැයි විඥානයේ සත්වේ නෙමෙයි. විඥානයේ ඒ ශක්තිය ඇති ධර්මතාවය පමණයි. විඥානයේ සත්වයක් නෙමෙයි. ඒ හේතුව අනුරාධ හාමුදුරගෙන් අහනවා වෙලාවක බුදුහාමුදුරුවෝ සංකින් මඤ්ඤසේ අනුරාධ රූපං සත්තෝ සම්පස්සති. විඥානං සත්තෝ සම්පස්සති. වේදනා සංඥා සංඛාර විඥාන වල කරකල එනවා. නෝනේ සම්බන්ධය ඔක්කොටම දෙන පිළිතුර නැත ස්වාමීනි. සතහනවා අනුරාධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ නැත්නම් සත්වයක් ඉන්නවද කියලා. ඒක කියනවා ස්වාමීනි මේ පහ නැත්නම් සත්වයක් නෑ. તો සත්ව කියන සම්මුතිය අල්ලලා ඇහුවේ මේ පහ වෙන වෙනම ගත්තාම සත්වයක් නෑ. නමුත් සත්වයා කියලා අපි ප්‍රකාශ කරනවා ඒ නිසා කොහෙන්ද එයා? ඒ සත්වයා. ඒක කියන්නේ ඒ සත්වයා නැහැ මේ පහ එකට එකතු වෙන්නේ නැත්තම්. දැන් අනිත් පැත්තේ එතනින් චුත වෙන විඥානය වෙනස් වුණාට පස්සේ සතෙක්ද? සත්වයක්ද? නැහැ. ඒ වගේම තවත් එකක් පින්වත්නි මෙන්න මෙහිම අදහස් තියෙනවා. සමහර දෙනා කියනවලු මරුණට මේ කෙනෙක්ව මැරිලා උඩ ඉඳගෙන එයා බලාගෙන ඉඳලා ආපහු ඒ සිරුරට ඇතුල් වුණා කියලා. අහලා තියෙනවද? අහලා තියෙනවද? ඉන්නත් බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? සුද්ධෝ අපේත විඥානෝ නිරත්තන්ව කලින් කරා.
යම් විදිහකින් විඥානයේ මේ ශරීරයෙන් පහ වුණා නම් මේක දරකඩක් වගේ නිරර්ථකයි කියනවා. කියලා එතනින් පස්සේ මේක දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙමනම් අර ඇත්තන්ගේ විඥානය පහ වෙලාද? නෑ. විඥානය පහ වෙලා නෑ. මනසේ ස්වરૂපයක් විතරයි. ඒකලට මනසේ එක්තරා විදියක මුලාවෙන් වෙන ක්‍රියාකාරීත්වයක් විතරයි එයා දැක්කේ. මනෝකාය කියලා කියන්නේ ඒක ධ්‍යානලාභී විසින් ඇති කරගන්නා වූ කය. ඒක අභිඥාලාභී වෙලා මනෝමය රිද්දියෙන් ඇති කරනවා සමාගයේ වගේම ශරීරය. ඒක හරි වෙන්නේ නැති. මනසනේ මනෝමය කය කිව්වොත් එයාගේ මනසේ ඒ අර්ථයෙන් ගත්තත් වැරදි නැහැ. මොකද මනෝමය කයක් කියන එකෙන් අදහස් කරන්නේ සිතෙන් මවාගත්ත දෙයක්. ඉතින් අපි සිතෙන් කොච්චරවත් දේවල් මවාගන්නවා. ඉතින් අතනත් වෙන්නේ ඒකයි. දැන් අපි හිතමු ඔපරේෂන් එකට ගෙනියනකොට ඒ තැනත්තා ජීවිතයත් මරණයත් අතරේ ඉන්න තත්ත්වයක ඉන්නේ. මනස නොඑක් ආකාරයෙන් යාදී වැඩ කරනවා. ඒකේ මේ අතුරුපලයක් වශයෙන් තමයි යාද සමානක අවස්ථාව කොහොම පේනවා කරන දේවල්. ඒකෙන් අදහස් කරන්නේ විඥානයේ සිරුරේ පහ වුණා කියලා. මොකද මං කියන එක නෙමෙයි බුදුහාමුදුරු කියන එක ගන්න. පහ වුණා නම් සිරුර නිරර්ථකයි. ඒ කියන්නේ මල අච්චරයි. මරිච්ච සිරුරකට ආය විඥානය ඇතුල් වෙන්නේ නෑ කවදාවත්. මරණ කියන්නේ මරුණා කියලා කියන්නේ විඥානය මෙතනින් චුත වුණා එහෙනම් තව තැනක ප්‍රතිසන්දි ගත්ත ආයි අතරක් ඇති වෙන්නේ නෑ. අතරක් ඇති වෙන්නේ නෑ කියන්නේ ඒ ප්‍රතිසන්දිය ජනක ශක්තිය ලබා දෙන්නට අවශ්‍ය කර්මය මෙතන හැම සිතකම තියෙනවා. පහළ වෙන්න හැම සිතකම තියෙනවා. මොකද සිත හැමතිස්සෙම පහළ වෙන්නේ අරමුණක් ඇතුව මිසක් අරමුණක් නැතුව නෙමෙයි. අර මා කලින් විග්‍රහ කරේ යේකේච භික්ඛවේ කුසල අකුසල ධර්මා සබ්බේතේ මනෝපුබ්බංගම මනෝ තේසං ධම්මං අග්ගමාඛායති නැත්නම් මනෝ තේසං ධම්මානං පඨමං උප්පච්චති අන්නදේව අකුසල ධම්මා කියපු ඒ පදේම අරගන්න මනස පළමු උපදිනවා පැහැදිලි දෙයක් නා අන්නදේව පෙරපසු නොවීම අකුසල හෝ කුසලයේ සිතේ පවතිනවා. සිත ඇති වෙනකොටම අකුසලය හෝ කුසලයේ සිටේ අරගෙන නම් ඇති වෙන්නේ මරලා උපදින්න කර්මයක් නැද්ද? නැද්ද තියෙනවා. තියෙනවා. ඒ සිටේ කර්ම ශක්තිය තියෙනවා. ඉතින් ඒ ශක්තිය තියෙනවා නම් උත්පත්තියක් ලබන්න පුළුවන් ඕන තැනක ආයි කොතනකවත් බල ඉන්න මොනවාක් නැහැ. ඊගාවට කියනවා හදිස්සිය අම්මා කෙනෙක් ලෑස්ති නැත්තම් කියලා. ඒ කියනනේ මව සුදුසු අවස්ථාවේ ඉන්නට ඕනේ අම්මයි තාත්තයි දෙදෙනාගේ සම්බන්ධය තියෙන්නට ඕනේ දන්දම්මයාගේ එළඹ සිටීමක් තියෙන්නට ඕනේ මව සුදුසු අවස්ථාවේ සිටිය යුතුයි කියන කාරණේ මේ පිළිතුරු දන්නවා අම්මයි තාත්තගේ එක්වීම සිටිය යුතුයි කියන කාරණේ පිළිබඳව මේ පිළිතුරු දන්නවා ගන්ධබ්බේකුගේ එළඹ සිටීම තියෙන්නට ඕනේ. කවුද මේ ගන්ධබ්බය? දැන් ඔන්න සමහරු අන්තරා භව කියන එක දාන්න හදන්නේ ගන්ධබ්බ කියන කෑල්ල. නමුත් ඔය කන්හා සංකේය සූත්‍රයේ දරුගම්භයක් සඳහා ඇති යුතු අවස්ථා තුනයි. ඔය තුන ඉස්සෙල්ලා පහදලා දෙන්න. දැන් මේකෙන් අදහස් කරන්නේ අම්මයි තාත්තයි එක්ුණත් අම්මා සුදුසු අවස්ථාවක හිටියත් ගන්ධබ්බයාගේ එළඹ සිටීමක් නොතිබුණොත් දරු ප්‍රතිසන්දියක් වෙන්නේ නැහැ. ඒක ඕන තරම් මේ පිළිතුරු දන්න දෙයක්. ඊගොල්ලන්ට අම්මා සුදුසු අවස්ථාවක හිටියේ නැත්නම් අම්මයි තාත්තයි එක්ුණත් ගන්ධබ්බයා එළඹ සිටියත් දරු ප්‍රතිසන්දියක් වෙන්නේ නෑ. මොකද අම්මා තාත්තා එක් වෙලා අම්මා සුදුසු නැති අවස්ථාවක ඉන්නේ කියන්නේ ගන්ධබ්බයාට ලැබෙන්න බැරිකම නෑ. ලැබෙන්න පුළුවන් ලැබුණාට ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ.
ඊගාවට අම්මා සුදුසු අවස්ථාවක හිටියත් අම්මා තාත්තා දෙන්නගේ සම්බන්ධය ඇති වුණා නම් ගන්ධබ්බය ළඟ සිටියයි කියලා ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැහැ. මේ තුනම සාර්ථකව පවතින්නට ඕනේ. එතකොට මේ තුනම සාර්ථකව පවතිනවා කියලා කියන්නේ ගන්ධබ්බය කියලා කිව්වේ මහා නිදාන සූත්‍රයට යනකොට මහා නිදාන සූත්‍රය කියනවා ආනන්ද විඥානයේ මෞකසේ බැසගත නැත්නම් ප්‍රතිසන්දියක් තියනවාද කියලා. ඒ කියන්නේ එහෙනම් ගන්ධබ්බ කියවේ කාටද? විඥානයට. කියන්නේ විඥානම් මාතුපුච්චි ඔක්කොමති කියලා දක්වන්නේ විඥානයේ මෞකසේ බැස ගන්නවා කියන එක දක්වන්නේ ගන්ධබ්බය කියන්නේ විඥානය. ඒකට විඥානය කියලා කියන්නේ දැන් මොකද? අතනින් චුත වෙනකොට එතන ගත්ත කර්මය රැගත් මනසයි විඥානය කියන්නේ වෙන එකක් නෙමෙයි. මොකද විඥාන tattweටපත් උනේ අරමුණ ඇති නිසා. අරමුණ කොහෙන්ද ගන්නෙ? ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් හෝ මනසෙන්. චෛනේ ආරසෝ විඥාන කාය කියලා දක්වනවා පටිච්චසමුපාදේ. මේ විඥාන කාය කියන්නේ වහයක් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. විඥාන tattve ඇති වෙන්නේ කොහොමද? ඇහැ තියෙනවා. ඇහැ කියන ආයතනය තියෙනවා. ඇහැ කියන ආයතනයේ රූපායතනයකුත් තියෙනවා. ඇහැ ආයතනයයි රූපායතනයයි ගැටිච්ච ගමන් ඇති වෙනවා පස්ස කියලා එකක්. ස්පර්ශය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි සම්බන්ධ කිරීමට ඇති වෙනවා චක්කු විඥාන. විඥාන කියලා කියන රූපය හඳුනාගත්තා. විඥානාතීති විඥාන විඥානය කළා මේක රූපයක් කියලා හඳුනා ගැනීම විතරයි. ඒකට ඒ රූපය හඳුනාගත්තහම එතනින් පස්සේ ඒ විඥානෙහි ඒ රූපයට විඥානපත්තින්න සංගති පස්සෝ මේ තුන ඒ කියන්නේ රූපය ඇසත් විඥානය හටගත්ත ගමන් මේ තුනගේ සමவாய තමයි ස්පර්ශය. පෙරපසු නොවීම පස්සපච්චය වේදනා. මේ වේදනාව තමයි සංස්කාරයන්ට හේතු වෙන වේදනාපච්චය තණ්හා කිව්වේ ඒකයි. ඒ තණ්හාව තමයි සංස්කාරය. තණ්හාවෙන් තමයි ඒක ඇති කරන්නේ. ප්‍රතිගත තණ්හාව නිසා මොකද වෙන්නේ? ආයි ප්‍රතිසන්දිය හට ගන්නවා. දැන් මේක ඇහෙන් රූපයක් දැකලා වෙන්න පුළුවන්, කනෙන් ශබ්දයක් අහලා වෙන්න පුළුවන්, දිවෙන් රසයක් දැනගෙන වෙන්න පුළුවන්, නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන වෙන්න පුළුවන්, ශරීරයෙන් ස්පර්ශයක් දැනගෙන වෙන්න පුළුවන්, මනසෙන් මොකක් හෝ අරමුණු කරලා වෙන්න පුළුවන්. මොකක්වත් දකින්න අහන්න නැති වුණත් කලදී මනසින්ම හදා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ විඥාන කියලා කිව්වේ දැන් ඔය අවස්ථා ඕන එකකින් අරමුණ සකස් වීමයි. ඒ විඥානය තමයි විඥාන පත්‍ය නාම රූපං. ඒ විඥාන පත්‍ය නාම රූපං කියන විඥානය කියන්නේ මොකද්ද? නාම රූප ධර්මයන්ගේ විඥානය මොකද්ද? නාමය. විඥානයේ නාමය. නමුත් විඥාන කොටස සත්වේ නෙමෙයි. දැන් මෞකසේ තියෙන රූප කොටස ඒක සත්වයේද? නෑ ඒකත් සත්වයේ නෙමෙයි. ඒතකොට තාම සත්වයේ කියන සම්මුතියක් පැනවිලා නැහැ. විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූප දෙකක් කියන එකක් හට ගන්නවා. නාම රූප පත්‍ය සලආයතන. දැන් බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයේ ධර්මයේහි දුක විග්‍රහ කරද්දී පළමුවෙන්ම කිව්වේ මොකද්ද? මේ දුක විග්‍රහ කරමින් ජාතිති දුක්ඛ ජාතිය දුකයි කියලා. ජාතිය දුකයි කියලා කියන්නේ මෙන්න මේ විඥාන පත්‍ය නාම රූපං කියන එකයි. එතරයි ජාති කියලා කියන්නේ.
ಜಾති කියනකොට ಜಾති කියන පදේ විස්තර කරනවා. ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනන ප්‍රතිලාභෝ. මේ ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කියන මේ පද ව්‍යවහාරයේ තියෙනවා. අද ලෝකයේ තියෙන හැම උපක්‍රමයක්ම ඔකේ තියෙනවා. ටෙස්ට් ටියුබ් බේබි කෙනෙක් ගත්තම ඒකත් මේකේ ඇතුළත්. ඒ උපතත් මේකේ ඇතුළත්. වෙන මොන ආකාරයකින් කොහේ උපතක් හදුවත් විද්‍යාව මොකක් කළා? ඒ ඔක්කොම මේ ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කියන මේ වචන දෙකට අයිති. khණ්ඩානම් පාතුභාවෝ පංච උපාදානස්කන්ධයගේ හට ගැනීම තමයි ಜಾති කියලා කිව්වේ. ඒක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ. ಜಾති කියලා කිව්වේ මොකද්ද? දුක හටගත්තා කියන එකයි. දැන් දුක හටගත්තේ ඇයි? යථාපි මූලේ අනුපද්දවේ දල්හි. යම්කිසි ආකාරයකින් ගහේ මුල් හොදට තහවුරුව රැඳී සිටිනා තාක්කල් චින්නෝපි රුක්ඛෝ පුනරේව රුහති. ගහේ අතුරු කෙලිසිඳ දැම්මට නැවත නැවත නැගී එනවා, ලියලනවා. ඒවාන්ති තණ්හාංශයේ අනුහතේ. ඒ වගේම තණ්හාවේ අනුශයවත් ඉතුරු වෙලා තිබුණොත් උපුටලා දැම්මේ නැත්තම් නිබ්බත්ති දුක්ඛ මිදං පුනප්පුනං මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත පංච උපාදානස්කන්ධ දුක්ඛය නැවත නැවත හට ගන්නවා. ඒකට තණ්හාව දුරු කරන්නට කියලා කිව්වේ ඒකයි. ඒකට සාමාන්‍ය කර්ම රැස් කිරීමෙන් කුසල කර්ම රැස් කිරීමෙන් තණ්හාව දුරු වෙන්නේ නෑ. තණ්හාව දුරු වෙන්නට නම් කුසල කර්ම කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාදක කරගෙනමයි. අනේ ඒකයි මම මෙච්චර මේ විග්‍රහ කරන්න හැදුවේ මේ ටික තහවුරු කරලා දෙන්නට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාදක කරගන්නේ නැත්නම් නිවන කියන එක අහලකටවත් එන්න හම් වෙන්නේ නෑ. සසර තමයි බදා ගන්න වෙන්නේ. සමානකට සුගති දුගති දෙකේ සැරිසරන්න පුළුවන්. දුකින් මිදීමක් නම් වෙන්නේ නෑ. බෞද්ධයයි කියලා ප්‍රතිඥා කරන ඔබට මොකද්ද අවශ්‍ය? සසර සැරිසරන්නද දුකින් මිදෙන්නද? දුකින් මිදෙන්න මගේද දැන් ඉන්නේ. දැන් මේ කාලය තුල ඇතිවෙච්ච වෙනස නැත්තම් ඔය ඇත්තන් ඔක්කොම සැප කියන ඇත්තදී දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මේ කාලේ මේ අහලා වෙනස් වීම නොවනම සමහර දෙනා නුවණින් තේරුම් අරගෙන එහෙම දෙයක් නැහැ කියලා තමන්ගේ කර්මයට මුල්තර දෙනවා. නමුත් 95ක් විතර තවමත් අපේ ජනතාව බෞද්ධයි කියන ජනතාව නැහැ අපිට සැප ලබන්න වෙනත් පිහිට තියනවා කියලා කියනවා. ඊළඟට අදත් අම්මා කෙනෙක් මට ලියුමක් ගෙනලා දුන්නා. පුංචි දරුවෙකුට ඒවලා. ගෙදර අම්මා කියන්නේ ඒක ඉස්කෝලේ ගුරුවරු උපදෙයක් කියලා. මේ අම්මා කියපු කතාව මට තව ටිකක් හොයලා බලන්න ඒක ගුරුවරු දෙවලා තියෙන්නේ කියලා. අර ළමයාව බය ගන්නලා මේක කලේ නැත්තම් මෙන්න මෙහෙම කෙනෙක් මැරුණා මේක වීසි කරපුවා මෙන්න මෙහෙම අපරාධයක් වුණා කියලා අර කුංචි ළමයාගේ මනසට දානවා. මේ ගුරුවරු මහා අපරාධයක් නෙමෙයි මේ කරන්නේ. ඒ කියන්නේ අර ළමයාගේ තියෙන ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. මේක මොකද්ද මේ කරන්නේ? එන්නත්නි ගොඩක් සමහර දෙනා අපි දන්නවා කියනකට අකමැති. නමුත් එන්නත්නි මම කියන්නේ තරහ වෙන්න එපා. මම කියන්නේ මේ ඔය ඇත්තන්ට පොඩ්ඩක් මේ අහිත පිණිස නෙමෙයි. එන්නත්නි දායකයෙකුට යහපතක් වෙනවා නම් අපිට ඊර්ෂ්‍යා කරන්න ඕනේද? ඔබට යහපතක් වෙනවා නම් මේක කරන්න එපා කියලා අපි කියන්න ඕනේද? නැහැ. අපි කියන්නේ නැහැ යහපතක් කරන දෙයක් නෑ. යහපතක් වෙන්නේ නැහැ හොඳටම දන්නවා
බුදුදහමට හොඳටම විරුද්ධයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිකක් මේ යන පාර වැරදි. මේක පහදලා දෙද්දී තමන්ගේ දෘෂ්ටියම බැසගෙන ඉන්නවා නම් හාමුදුරුවෝ කියන බණක් වැරදි කියලා නම් තීරණය කරන්නේ. එහෙනම් ඉතින් එතනින් එහාට මොන දර්ශනයක්ද? දැන් හුඟක් දෙනා අර මම රේඩියක වහනවා කියලා. රේඩියක වහන්නේ ඇයි? අහන්නේ නැතුව හාමුදුරුවෝ කියන බණ වැරදි. එහෙම නැත්නම් හොඳටම දන්නවා හාමුදුරුවෝ කියන දේ හරි. තමන්ගේ දෘෂ්ටිය අතර ගන්න ලෑස්ති නෑ. ඒ අනිත් හේතුව. මොකද ඒකට කාවැදිලා ඉන්නවා. ඉතින් ඒ වුණාට අපි බෞද්ධයන්ට එහෙම වෙන්න උවමනාවක් නෑ. මේ කාර්කෙදීවත් ද්වේෂයෙන්වත් කාර්කෙදී ඇලීමකින්වත් කියන දෙයක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පහදලා දීපුකුයි මේ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගයේ පහදලා දෙද්දී බෞද්ධයෝම කියනවා නම් ආමුද්‍රෝ කියන බණ අපිට පිළිගන්න බෑ කියලා. ඉතින් එහෙනම් පිළිගන්න බැරි හේතු තියෙන්නට ඕනේ බුදුදහමට අනුව. ඒ හේතු නැතුව නිකන් පිළිගන්න බෑ කිව්වට කාරණය සුදුසු නැහැ. ඒ නිසායි මම කියන්නේ ඔය නැත්තන්ට මම කිව්වයි කියලා පිළිගන්න දෙපා. මා කියන දේ බුදුහාමුදුරන්ගේ දහමට එකඟද කියලා බලන්න. දැන් අරි අතකින් මගේ යන්නටම ඕනේ කිව්වා. නිවන් දකින්නට නම්. මෙන්න බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනවද? බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය දේශනා කළා. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? යහපත් දැකීම. යහපත් දැකීම කියලා කියන්නේ මොකද්ද? කොටින්ම කියනවා නම් කර්මය සංසාරේ අපිව ගෙන යනවා. කර්මය හා කර්මඵලය දන් දීම් ආදී දේවල් විපාක දෙන කෙලින්ම දසවස්තුක සම්මාදිට්ඨි. නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා අංග දෙකක් අවස්ථා දෙකක පෙන්නනවා. චතුසත්‍ය සම්මාදිට්ඨි කියන එක තියෙනවා සෝවාන් ආදී මග්ගඵලලාභියාට. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියන්නේ. හැබැයි ඒක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ තැනැත්තාගේ සම්මාදිට්ඨිය හින්දා එයා ක්‍රමක්‍රමයෙන් කරන්නේ කුසල අකුසල දෙකින්ම ඈත් වීමයි. කුසල අකුසල දෙකින් ඈත් වීම ක්‍රමක්‍රමයෙන් කරනවා. කොහොමද කරන්නේ? සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ඔක්කොම නැති කළා. කාමරාග ව්‍යාපාද දෙක අපායගාමීත්වයේ නැති වෙන විදිහට තුනි වුණා. තුනි වුණා කියන්නේ කෙලෙස් කොටසක් ඉවත් වෙනවා. તો දෙවෙනි පාරට යනකොට මොකද වෙන්නේ? එතනත්තා සකදාගාමී වෙනවා. එතනත්තාගේ කාමරාග ව්‍යාපාද දෙක හේතු වෙන්නේ විශේෂම තෘෂ්ණාව කාමරාගේ හේතු වෙන්නේ සකින්නාගාමී කියන தත්වය. එකවරක් පවණක් කාම ලෝකයේද තනියෙන්නද. එතෙක් දුරට එයා කෙලෙස් කපා හැරියා. ක්‍රමයෙන් මොකද වෙන්නේ? කෙලෙස් කැපෙනවා. තුන්වෙනි අවස්ථාවේදී න ආගාමී කියන தත්වය අනාගාමී. අනාගාමී කියන්නේ නැවතත් කාම ලෝකයට නොයන තත්වයට සියලුම කාම තෘෂ්ණා කපා හැරෙනවා. ඒක කාම තෘෂ්ණාව කපා හැරුණාට සංයෝජන ධර්මයන්ගේ ඉහළ ධර්මයන් පවතිනවා. මොනවාද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේක කැපෙන්නේ ආත්ම මාර්ග ඥානයේදී විතරයි. අනාගාමී තරත්තා එතනින් ගන්නකොට අරහත් මාර්ගයට පැමිණෙච්ච ගමන් අර ඔක්කොම කපා හැරෙනවා. පංච ඕරම් භාගීය උද්ධම් භාගීය සංයෝජන දෙකම ඒ කියන්නේ දස සංයෝජනයම එය කපා හැරෙනවා. කපා හැරෙන කියන්නේ අනිත් කෙලෙස් ටික සම්පූර්ණයෙන් නැති කළා. ඒ නිසා සෝමන් ආදී මගපලලාභියාගේ සම්මාදිට්ඨිය බල ක්‍රමයෙන් කෙලෙස් කපා හැරීම පිණිස හේතු වෙනවා. නමුත් අපේ සම්මාදිට්ඨිය කෙලෙස් කපා හැරීම පිණිස හේතු වෙන එක
නෙමෙයි. කෙලෙස් ඇති කිරීම අර අනිත් එක්කෙනාගේ වගේ සාමාන්‍ය ප්‍රත්‍යඥයාගේ වගේ සතර භයානක තත්වයට ඇද වැටෙන්නේ නෑ. මොකද එයා කෙලෙස් සහිත වුණත් එයා වඩන කුසල් නිවන් මාර්ගට එල්ල වෙලා තියෙන්නේ. එයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි පිළිපදින නිසා. දැන් අත්ති දින්නම් අත්ති විත්තං අත්ති මුතං ආදී වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨිය මම කලින් විග්‍රහ කරලා දීලා තියෙනවා. මම දැනුත් පෙන්නලා දෙන්න. අත්ති දින්නම් යාචකයන්ට හිඟන්නන්ට කරුණා මෛත්‍රී චේතනාවෙන් යමක් දෙනවා නම් ඒකේ අනුසස් ඇතයි කියන විශ්වාසය. දැන් ඒ අනුසස් ඇතයි කියන විශ්වාසයෙන් ඒ දෙනකොට මොනවද ඇති වෙන්නේ? ඒවා සාමිසත නිරාමිසත. ඒවා සාමිසයි. කියන්නේ කෙලෙස් සහිතයි. ඒක පුණ්‍ය භාගීයයි. කියන්නේ සතර සැරිසරන තෘෂ්ණාවට ඒක වැටෙනවා. සංසාරේ යෑම මිසක් තාම සංසාරේ කපහරිනව නෙමෙයි. සංසාරේ කපහරින පැත්තේ ඉන්නේ සෝවාන් මාර්ගයට වැටෙනට පස්සේ එතනින් මෙහා සතර සැරිසරන මාර්ගය. ඒකයි එතන සාසවයි පුණ්‍ය භාගීයයි කියලා කිව්වේ. දැන් අත්ති දින්න දුන්දේ විපාක තියෙනවා කියලා දීම පුරුදු කරනකොට සතර ගමන තියෙනවා. සතර ගමන තාම සීමා කරලා නැහැ. අති ඉත්තං සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා යම් දාන ආදී කුසලයක් කරනවා නම් ඒකට කියනවා ඉත්තං කියලා. සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා කරන එවැනි දීමනාවල් වල අංශ තියෙනවා. අති හුතං හුතං කියලා කියන්නේ කොහොම? කොහොම කියන්නේ ආශිර්වාද පිණිස කරන දීමනාදිය. ඔය උපන් දින වලට මංගල්‍ය අවස්ථාවල් වලට දෙන දාන මාන ආදී තියෙනනේ. ඒවා තමයි කොහොම කියලා කියන්නේ. ඒවට අනුසස් තියෙනවා. අත්‍ය සුඛ දුක්ඛාන කර්මාන ඵල විපාකෝ. සැප විපාක කියන මේ කර්මයන්ගේ ඵල විපාක, සැප දුක් කියන මේ කර්මයන්ගේ ඵල විපාක ඉලක්ක කරන ලද කරන ලද හොඳ නරක දෙකෙහි සැප දුක් විපාක තියෙනවා. අත්‍ය අයං ලෝකෝ අත්‍ය පරෝ ලෝකෝ. ඒ කියන ලද කර්මානුරූපව මෙරවට පැමිණීම තිබුණා. අත්‍ය පරෝ ලෝකෝ මෙලවින් කර්මානුරූපව පරලොවට යන්නත් තියෙනවා. අත්‍ය මාතා අත්‍ය පිතා අම්මයි තාත්තයි දෙන්නට කරන උපස්ථානවල අනුසස් තියෙනවා. එයි අම්මයි තාත්තයි දෙන්න බුදුවරුන් හා සමානයි කියලා. එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි වහන්සේ දේශනා කරන සියල්ල අනිත්‍යයි කියලා. වහන්සේ දේශනා කරන වහන්සේගේ ශ්‍රාවකයන් දීපම තමයි ගොඩක් කුසල් සිද්ධ වෙන්නේ කියලා. ඒගොල්ලෝ ස්වර්ගයට යනවා කියලා වහන්සේ දේශනා කරනවා. වහන්සේ කියන විදිහට සියල්ල අනිත්‍ය නම් ඔය ස්වර්ගය අනිත්‍ය වෙන්න ඕනේ නේද කියලා. ඒ ස්වර්ගයන් අනිත්‍ය වෙච්ච දාට මේ වහන්සේගේ ශාසනයත් අනිත්‍යයි නේද කියලා. ශාසනය අනිත්‍ය වෙච්ච දාට ස්වර්ගයට මොකද වෙන්නේ කියලා. ඒ වහන්සේගේ ශාසනයට දෙන විතරයි ස්වර්ගයට යන්නේ. ශාසනය නැති වෙච්ච දාට ස්වර්ගයට මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය බුදුන් රහතුන් වැනි දෙන්නේ බුදුන් වැනි දෙන්නේ ගෙදර ඉන්නවා. ඒ දෙන්නට උපස්ථාන කරන්න කවදාවත් ස්වර්ගයෙන් හිස් වෙන්නේ නැහැ කියලා. අම්මා තාත්තට උපස්ථාන කිරීම බුදුහාමුදුරන් කරන උපස්ථානය හා සමකලයි. සමකල කිව්වා ඒ දෙන්නට උපස්ථාන කරොත් කවදාවත් ස්වර්ගය වරදින්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි ඒකයි කිව්වේ අත්ති මාතා අත්ති පිතා. පිතා කෙරෙහි මව කෙරෙහි ඒ පිළිපැදීමේ අනුසස් තියෙනවා. අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතිකව හටගන්නා වූ කර්මානුරූප සර්වාංග සම්පූර්ණව හටගන්නා වූ සත්වයෝ ඉන්නවා. සමහර කර දෙවියෝ අසුරයෝ ප්‍රේතයෝ වගේ ඇත්තෝ
සමහර අවස්ථාවලිතා කලාතුරකින් මිනිස්සු සමහර මිනිස්සුනුත් උපපාතිකව හට ගන්නවා කියලා මේ සීහනාද සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට මේ ඔක්කොම කියලා කියනවා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ ලෝකේ මේ ශ්‍රවණ බ්‍රාහ්මණයන් ඉන්නවා. කොයි වගේද? සම්මග්ගත සම්මා පටිපන්න මනා මාර්ගයේ ගිය මනා පිළිවෙතද පිළිපයි. යේ ඉමංච ලෝකං පරංච ලෝකං යම්කිසි මෙලවක් පරලොවක් කියලා දෙයක් තියෙනවා. මේ මෙලව පරලොව දෙක ස්වයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති තමා විසින්ම නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ප්‍රකාශ කරන්නා වූ කවුද මෙලව පරලොව සමාගයේ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කරන්නා වූ තැනැත්තා? බුදුරජාණන් වහන්සේ. දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි පිහිටවාගත් ශ්‍රද්ධාවයි මේ කිව්වේ. ශ්‍රද්ධාව කියන එකයි කිව්වේ අන්තිම කාරණය. ඒ විශ්වාසයේ පිහිටලා කර්මයේ සතිය කොට සිටින බව දැනගන්න. ඒකයි අනිත් මුල් කාරණා 9ම. ඒ අනුව කටයුතු කරන්න. ඒකයි මූලික මාර්ගය. එතකොට මේ මූලික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය කියලා මේ විස්තර කරේ. සම්මා දිට්ඨිය නම් ඊළඟ අංගය මොකද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ නික්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. නික්කම්ම සංකල්පන කියන්නේ නෛෂ්ක්‍රම්‍ය චේතනා. මොනවද නෛෂ්ක්‍රම්‍ය මොනවද නික්මෙන්නේ? නික්මිය යුත්තේ මොනවද? අතහැරිය යුත්තේ මොනවද? කාමයන් අතහරින්න. විවිච්ඡේව කාමයෙන් විවිච්ඡ අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් ඈත් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. ඒකට කාමයන්ගෙන් ඈත් වෙන්න කියන එකයි මාර්ගය. කාමයන්ගෙන් ඈත් වෙන්නට ඊගාවට ඈත් වෙමින් මනස දියුණු කරන්න. මනස දියුණු කරන්න තමන්ගේ සංකල්පයන් පිරිසිදු වෙන්න ඕනේ. දුෂ්ට චේතනා තියෙනවා නම් අර ප්‍රදෝෂ මනසින් කරන කටයුතු තියෙනවා නම් ඒකට මනස හදන්න බෑ. ඒ නිසා මෙත්තා කරුණා අව්‍යාපාද සංකල්පනා කියන්නේ මෙත්තා, අවිහිංසා සංකල්පනා කියන්නේ කරුණා. මෙත්තා කරුණා කියන මේ කාරණා දෙක අයිති වෙනවා. දැන් දැනගන්නද මෛත්‍රිය කරුණාවක් නැත්නම් නිවන් මඟ නෑ. අවශ්‍ය කර්මය සකස් කරලා දෙන්නේ මොකද්ද? කර්මයට දාන්නේ සම්මා දිට්ඨිය, කර්මය සකස් කරලා දෙන්නේ සම්මා සංකප්පය. දැන් කර්මය සකස් කරනවා කොහොමද? මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාක් කර්ම, මෛත්‍රී මනෝ කර්ම. මෛත්‍රී කරුණා සාගත කාය කර්ම, කරුණා වාක් කර්ම, කරුණා මනෝ කර්ම. මේ දෙක වෙනකොට මුදිතා උපේක්ෂා විතර තියෙන උපේක්ෂාව නැතුව මෛත්‍රිය වඩන්න බෑ. උපේක්ෂාව තියෙන්නටම ඕනේ මෛත්‍රී වඩන්න. උපේක්ෂා නැතුව මෛත්‍රී වඩනවා නම් එතන වඩන්න සංහාවයි. හැමදෙයක්ම සමාගයේ කෙනා විතරයි සුවපත් වේවා කියලා හදන්නේ, අනිත් එක්කෙනාට සුවපත් වේවා නෑ. නමුත් මෛත්‍රී වඩන්නාට සතුරු ඉන්නවද? නෑ. හැබැයි එයාට සතුරු නැත්නම් දැන් සමහර කරාට මම මෙහෙම බණ කියනකොට මට සතුරු ඕන තරම් ඇත්තෙන්න පුළුවන්. හැබැයි මං කාට එක්කවත් සතුරු නැහැ. ඒක මෛත්‍රී කියලා කියන්නේ මම කාට එක්කවත් සතුරු නෑ. මට සතුරු වෙන්න පුළුවන්. බුදුහාමරට සතුරුයි කියන්නේ නැද්ද? බුදුහාමරට සතුරු හිතියා. බුදුහාමරේ මෛත්‍රී කරේ නැතුව නෑ මෛත්‍රී වැඩුවා. ඒක මෛත්‍රී කරන කෙනාට බාහිර සතුරු නැති වෙන්නේ නෑ මෛත්‍රී වැඩුවා කියලා. හැබැයි තමා කාට එක්කවත් සතුරෙක් කාගේවත් සතුරෙක් නෙමෙයි. ඒ නිසා හැමතිස්සෙම තමන්ගේ හිත හැම දිනකටම විමුක්ත වෙච්ච මෛත්‍රී චේතනාවෙන් යුක්තයි. කියන්නේ හැම දිනකටම තමන්ගේ හිතවත්. තමන්ට හතුරෙක් කියලා කෙනෙක් ඉන්නවා කියලා තමන් දන්නේ
නෑ. මොකදනම් සමාධි හිතවත්. අන්නේ හිත පරණ භාවයේ තමයි මෙත්තා කියලා කිව්වේ. සියලු සත්වයා කෙරෙහි. ඒ හිත පරණ භාවයේ සියලු සත්වයා කියනපහම හතුරා අයිති, මිතුරා අයිති. ළඟ හිටින ඇත්තොත් අයිති, දුර හිටින ඇත්තොත් අයිති. පේන අය අයිති, නොපේන අය අයිති. මොන තරමේ සත්‍යයන් දෙන්නේ ඔක්කොම සත්‍යයන්ගේ ප්‍රමාණ වශයෙන් ගත්තත් ඒ හැම ප්‍රමාණයක්ම අයිති. බලන්න දිඨා වායේව අදිඨා කියලා කියනකොට මොන සතාද අතෑරෙන්නේ? පෙනෙන්නා වූ සත්‍යෝ නොපෙනෙන්නා වූ සත්‍යෝ කියනකොට මොන සත්‍යයද අතෑරෙන්නේ? කවුරුත් නැහැ. යේච දුරේ වසන්ති යේච අවිදුරේ වසන්ති කියනකොට මොන සත්‍යයද මගහැරෙන්නේ? ළඟ සිටින සත්‍යෝ දුර සිටින සත්‍යෝ කියනකොට මොන සත්‍යයද මගහැරෙන්නේ? භූතාවා සම්භවේසීවා කියනකොට හටගත්තා වූ හටගනිමින් සිටින්නා වූ කියනකොට මොන සත්‍යයද අතහැරෙන්නේ? මේ තමයි කර්මස්ථානයේ අරමුණු කරන හැටි. කෙනෙකුට පුළුවන් භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා කර්මස්ථානේ ගන්න. හටගත්තා වූ හටගත්තේ නැත්තා වූ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඊගාවට දිඨාවා ඒව අදිඨා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. යේච දුරේ වසන්ති අවිදුරේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. මේ එකින් එකට ගත්තාම ඔක්කොම සියලු සත්වයෝ කියන එක තමයි අර හැම එකකින්ම විග්‍රහ කරන්නේ. දැන් සත්වයේ ප්‍රමාණ වශයෙන් ගන්නවා. මොන ප්‍රමාණ වශයෙන් ගන්නවා? මොකද ගන්න මාත් කර්මෙන් සුත්‍රයේ කොහොමද? දිඨාවායේ වාදිඨායේච දුරේ වාසන්තිය දුරේ ඒක ප්‍රමාණ වශයෙන් භූතාවා සම්භවේතිවා සබ්බේ සත්තා භවන්ති. ඒක විද්‍යාවගත. දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස කාන්ත තුලා. දීඝාවායේ මහන්තාවා දිග වූද මහත් වූද මජ්ක්‍ධිම වූද අනික වූද තුල වූද කියලා මේ හැම ආකාරයකම බෙදලා ගන්නවා. මේ ඔක්කොම දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස කාන්ත තුලා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ ඔක්කොම එකට විතර සත්‍යයන්ගේ ප්‍රමාණය වශයෙන් ගන්නවා. එතකොට මේ කියන්නේ මේ කිසිම සතෙකුට මගෙන් විපතක් මගෙන් කරදරයක් හිරිහැරයක් නොවේවා කියන එක. දැන් එහෙම හිරිහැරයක් වුණොත් කිසිම සතෙකුට දුකක් වෙලා තියෙනවා දැක්කොත් මම මොකද කරන්නේ? ඒ දුකට පිහිට වීමේ චේතනාව ඇති කර ගන්නවා. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. මම කිසිවෙකුට දුකක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක තමයි මෛත්‍රිය. දුක්වල ඉන්නවා නම් පිහිට වීමේ චේතනාව දිනු කරනවා. ඒකයි කරුණාව. මේ මෛත්‍රී කරුණා දෙක පාදකයි. මේ මෛත්‍රී කරුණා දෙක පාදක කරගෙන කාමයන් අතහරින්න. නේද? කාමයන් කාගේ සියලු දුකට මූල කාරණය. යෝ දුක්ඛ මන්දක්ඛි කුතෝ නිදානං කාමේසුසෝ ජන්තු කතන්නමෙය. යමෙක් දුකට නිදානය නැත්නම් දුකට මුල කුමක්ද කියලා දන්නව නම් කාමේසුසෝ ජන්තු කතන්නමෙය. ඒ ඥානවන්තයා කෙසේනම් කාමයන්ට නැඹුරු වෙයිද? ඒ කියන්නේ දුක මොකක් නින්දද? කාමයන් නිසා. දැන් දුකින් මිදෙන්න ඕන නම් තමන්ගේ සිත, කය, වචන කියන දේවල් සංවර කරගන්නට. සංවර කරගන්නට පාදක කරගන්න මෙත්තා කරුණා දෙක. පාදක කරගනිමින් කාම සංකල්පනාවෙන් ඈත්වන්න. නෙක්ඛම්ම සංකල්පනා දියුණු කරන්න. එසේ සම්මා සංකප්පයේ දේශනා කළා තියෙනවා. එහෙම දේශනා කළා අපි බොහෝ දෙනා නිරතුරු ගිහිල්ලා හැමතැනදීම කාම සංකල්පයන් වර්ධනය කරනවා. පොයට සිල් ගන්නවා,
සිල් ගන්න ආවත් කාම සංකල්පන වර්ධනය කරන්න. නෙක්ඛම්ම සංකල්පන නෙමෙයි. ඒ මොකද හේතුව? සිල් අරගෙන තියෙන නිවන් දකින්න නෙමෙයි. සිල් අරගෙන තියෙන මැරිලා මොහොතක උපදින්න. නැද්ද?